question and answer කොටසක්. හැබැයි e-commerce වල පුළුවන් උපරිමයෙන් cover කරනවා. ගිය අවුරුද්දෙත් ලකුණු ගොඩාක් structured එසේකට ගොඩාක් ලකුණු ප්‍රමාණයක් ගියා මෙතන මේ e-commerce කොටසට. ඉතින් මේ අවුරුද්දේ පේපර් එක 2019 පේපර් එකට බොහෝ සෙයින් සමාන වෙන්න ඉඩ තියෙනවා. හේතුව තමයි මේ වෙලාවේ ළමයින්ට පාඩම් කරන්න ගැටලුව ඇති වුණා කියලා දන්නවා. ඒ හින්දා එම දැන් 18 පේපර් එකම විදිහට මේ 19 එක ආවේ. 19 විදිහටම ඒහා සමානම එම ස්ට්‍රක්චර් එකෙම එන ඉඩ තියෙනවා මේ පේපර් එකේ. ඉතින් අපි 19 තා හොඳට කරන්න ඕනේ. 19 18. මේ දෙක කරන්න ඕනේ. රයිට්. ඒතර අපි ඒකෙදි e-commerce කොටසට ගැලපෙන කොටස් ටිකක් මම කතා කරනවා. එහෙනම් මුලින්ම මම අහනවා මේ නවීන කෙනෙක් මෙතන තියෙන්නේ ප්‍රශ්නයක් විදිහට මම අහනවා මේ හැම එකක්ම ප්‍රශ්නයක් උත්තරයක් ඒ විදිහට බලා ගන්න ඕනේ. මම මේ ප්‍රසන්ටේෂන් එක අප්ලෝඩ් කරාට පස්සේ ඇත්තටම මේ ටික තනියම කරන්නම් හොඳයි. ඒතර මොකද්ද මම අහන පළවෙනි ප්‍රශ්නේ විදිහට what is the role of ICT in modern business? නවීන ව්‍යාපාරවල තොරතුරු සංවේදන තාක්ෂණයේ කාර්යභාරය කොහොමද? ICT වල රෝල් එක. දැන් ඒක ගලපන්න පුළුවන් මේ අවුරුද්දේ ඔය මේ COVID-19 සිද්ධියත් එක්ක. ඒතර කොහොමද COVID-19 සිද්ධියට තොරතුරු තාක්ෂණයෙන් මේ බලපෑම ඇති කරේ? right? නැත්නම් තොරතුරු තාක්ෂණයේ කාර්යභාරය කුමක්ද? අන්න ඒ වගේ එකක් අහන්න පුළුවන්. මේක ඇත්තටම ඔය දැන් අපි බඩු ගත්තේ ඒ කාලේ වෙනකොට කීල්ස් නේද? ඒ ආයතන වලින් බඩු ගත්තේ විදිහ ඒකට සම්බන්ධ කරලා අහන්න පුළුවන් මේ e-commerce ප්‍රශ්න ගොඩාක් වෙලාවට අහන්න පුළුවන්. right? හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් අපි මෙතන සිංහල මීඩියම් දෙකටම යන්න පුළුවන්. මම ඉංග්‍රීසි එක මුලින් යන්නම්. අපිට පුළුවන් මේ බිස්නස් ප්‍රොසෙස් එක efficient කරන්න. right? ඒ වගේම productivity එක නිෂ්පාදන ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම competition එක වැඩි කරගන්න පුළුවන්. increase business competition. ඒක ඉතින් අපිට උදාහරණත් එක්කම කතා කරන්න පුළුවන්. right? ඕගොල්ලන්ගෙන් අනිවාර්යෙන් මේ වගේ කොටසක් අහන්නම ඉඩ තියෙනවා. right? ඒ කියන්නේ අහන්නේ පුතේ උදාහරණයක් එක්ක උදාහරණයක් කියන්නේ කෙලින්ම අහන්නේ බිස්නස් වලට ICT කොහොමද බලපෑවේ කියලා අහන එකක් නෑ. නමුත් අර සාම්ප්‍රදායික ක්‍රමයට ප්‍රශ්නයක් දෙයි. ඒ ප්‍රශ්නේ අපිට පුළුවන් කියන්න භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් මේ COVID-19 මේ වකවානුවේදී මොකක් හරි ආයතනයක් දෙයි අර කලින් දුන්නා වගේ සිරිලක ආයතනය හරි මොකක් දැන් කීල්ස් වගේ නමක් දාන්න බෑනේ ඒගොල්ලන්ට. නමක් දාලා කොහොමද භාණ්ඩ හා සේවා විකුණුවේ කියන එක ගැන කතා කරන්න පුළුවන්. එතනදී ඇතිවෙච්ච දැන් බලන්න මේ වෙලාවේ සමහර කඩ වහලා දාන්න උනා. ඒ අයට ගනුදෙනු කරන්න බැරි වුණා. නමුත් අන්තර්ජාලය සමග සම්බන්ධ වෙච්ච වෙනම කණ්ඩායමක් ගනුදෙනු වලට නැත්නම් ව්‍යාපාරයට සම්බන්ධ වුණා. අපි හිතපු නැති වෙනම කණ්ඩායමකට බිස්නස් නැති වුණා. හිතපු නැති තවත් කණ්ඩායමකට බිස්නස් වැඩි වුණා. මේ වකවානුව පහුගිය වකවානුව ගියා හොඳට බැලුවම දැන් උදාහරණයක් Zoom ගත්තොත් Zoom පාවිච්චි කරපු නැති අය පවා පාවිච්චි කරා. එතකොට ඒක වෙනම කතන්දරයක් නේද? එතකොට අන්න ඒ විදිහට අපිට පුළුවන්. එතකොට දැන් බලන්නකො කම්පිටිෂන් එක ගත්තොත් දැන් Zoom. එතකොට ඒ වගේම තව තියෙනවා ඇප්ලිකේෂන්ස් ගොඩාක්. ඔයගොල්ලෝ දන්න GoToMe කියනවා. ඊට පස්සේ Meet තියෙනවා. ඊට පස්සේ Teams තියෙනවා. දැන් එතන ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. එතකොට increase business competition. ඒ වගේම තමයි effective business model එකක්. ඵලදායී ව්‍යාපාර ආකෘතියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ increase customer ගේ expectations වැඩි කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් දැන් අපි මේ ගනුදෙනු කරන අපි ගත්තොත් Zoom ගත්තොත් මේ Zoom හරහා ඔයගොල්ලන් වැඩියෙන් අපි මේ කොච්චර අනෙක් ඒවා තිබුණත් අපි Zoom මෙලදී අරගෙන හරි කරන්නේ මොකද? ඒකේ රෙකෝඩ් කිරීමේ පහසුකම. ඒතර පරිභෝගිකයාගේ අවශ්‍යතා ඉෂ්ට කරනවා. ඒ වගේම quality අන්න ඒ වගේ දේවල් බලලා තමයි තාම Zoom වල අපි ඉන්නේ. එහෙනම් අපි මොකක් හරි භාණ්ඩයක් තෝරා ගන්නකොට මොකක් හරි පාරිභෝගික අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒතර ඒ අවශ්‍යතා අනුව ඒවා වැඩි කරන්න පුළුවන් මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය හරහා. ඒ වගේම මාකට් එකකට යන්න පුළුවන්. දැන් බලන්න අන්තර්ජාලය ආපු ගමන් සීමා නැහැ, ජියෝග්‍රැෆිකල් බවුන්ඩරිස් මොකක්වත් නැහැ. දැන් අපි මෙතන ඉඳන් දැන් මේ පන්තියට එනවා දෙවුන්දර තුඩු දරුවෙක් කෙනා මම හිතන්නේ අද ඉන්නවා ඇති. ඉන්නව නම් එයාට කතා කරන්න පුළුවන්. මේ එතකොට
ඉන්න තැන අදාළ වෙන්නේ නැහැ. ඒකට ඒ දරුවා කොච්චර දුර ඉඳන්ද මේක මේ සමග සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ කියන්නේ මහා විශාල වයිඩ් මාකට් එකකට අන්තර්ජාලය හරහා යන්න පුළුවන්. එතකොට සිංහල මාධ්‍ය දරුවෝ ඒ වචන භාවිතා කරලා ලියන්න වෙනවා. පුළුල් වෙළඳපොළක් කරා ළඟා වීමට ඇති හැකියාව. ගනුදෙනු කරනගේ අපේක්ෂාවන් වැඩි කිරීම නැත්නම් ඉෂ්ට කිරීම කියන පුළුවන්. කාර්යක්ෂම ව්‍යාපාරික ආකෘති, ඒ වගේම ඵලදායී අභියෝගාත්මක ව්‍යාපාර, ඒ වගේම තරගකාරීත්වය, ඒ වගේම ආකර්ෂණීය ඇට්‍රැක්ටිව් බිස්නස්. ඒ කියන්නේ ඔයාලා මවා ගන්න දැන් මෙවැනි බිස්නස් කරනකොට ෆ්ලයර්ස් හදනවා. ෆ්ලයර්ස් කියන්නේ අපි කියන්නේ බ්‍රෝෂර්ස් නැත්නම් අර පෝස්ටර්ස් එහෙම කියලා කියන අන්න ඒ වගේ ඉලෙක්ට්‍රොනිකලි හදන්න පුළුවන්. එතකොට බුක්ස් තියෙනවා. ඒ වගේ මේ ඉලෙක්ට්‍රොනික පැත්ත ආපු ගමන් මේකේ මහා විශාල මේ පැත්තක් ආපහු විවෘත වෙනවා. දැන් බලන්නකෝ සෝෂල් මීඩියා Facebook හරහා. එතකොට ඔයාලට කියන්න පුළුවන් මේ හරහා මුදල් ආයෝජනය කරන නැත්නම් මුදල් හම්බ කරන කට්ටිය ගත්තොත් දැන් මම මෙතන මෙහිම අන්දොත් දැන් අපි ගත්තොත් Facebook එක හරහා ඇඩ් එකක් දාන්න පුළුවන් එක්කෙනෙකුට. එතකොට Facebook එකේට වෙනම හම්බ වෙනවා. ඊට පස්සේ YouTube එකට දාන්න පුළුවන් ආපහු ඇඩ් එකක් විදිහට. එතකොට ඒකෙන් ආදායමක් ගන්නවා YouTube එක වෙනම. මේක බලලා මේ භාණ්ඩය ගන්න වෙනම කොටසක් ඉන්නවා. දැන් මෙතන ලොකු මාකට් එකක් ඕපන් වෙලා තියෙනවා. එතකොට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහට ප්‍රොමෝෂන් එකක් විදිහට ඔය විදිහට යනකොට ඔයාලට කතා කරන්න ගොඩාක් ලොකු මේ ඒරියා එකක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒතර මම මේ මාතෘකාව ගත්තේ ඇත්තටම ලොකු පුළුල් ප්‍රශ්නයකට උත්තරයක් විදිහට. එතකොට මේ ප්‍රශ්නේ අද මම කරනවා 2019 අවුරුද්දේ 18 අවුරුද්දේ ප්‍රශ්නවලදී මේවා හිතලා ලියන්නේ. මේවා පුතේ දැන් මේක කොහෙවත් නෝට්ස් වල අපිට ලියන්න කියලා නැහැ. මෙතන පෙන්වන්න ඕනේ role of ICT in modern business. එතනදී මෙන්න මේ ටික සාකච්ඡා කරා නම් හරි. ඒකට ඔයා මවා ගන්න ඕනේ වෙබ්සයිට් එකක් හදලා දැන් භාණ්ඩයක් විකුණනකොට. දැන් හිතන්න වෙනදා නම් කඩයක් තියෙනවා. ඒ කඩේට ගිහිල්ලා බඩු ගන්නවා. ඒතර ඒ වෙනුවට අන්තර්ජාලය හරහා බඩු ගන්නකොට මොකද වෙන්නේ? එහෙනම් වෙබ්සයිට් එකක් තියෙනවා. ඒතර ඒ වෙබ්සයිට් එකක් හරහා බඩු ගන්නවා. ඒතර ඒ වෙබ්සයිට් එක පිළිබඳ තොරතුරු තව වෙබ්සයිට් එකක දාන්න ඕනේ. අන්න ඇඩ්වර්ටයිස්මන්ට් දානවා කියන එක. අන්න ඔය වගේ දෙයක් ගැන ඔයාගේ මේක ප්‍රායෝගික අත්විඳලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක මේ දවස්වල ඔයාලට දැන් දැනෙනවා. උදාහරණයක් YouTube යන්න බෑ ඇඩ් එකක් එනවා ඉස්සරහට නේද? ස්කිප් කරලා කියන්නේ. එතන Facebook යනකොට Facebook එකේ ගොඩාක් යනකොට ගොඩක් තියෙනවා ටෙලිෆෝන් නම්බර්ස් දාලා නේද? මෙහෙම මේ භාණ්ඩ විකුණන්න තියෙනවා කියලා මේ භාණ්ඩ විකුණන්න තියෙනවා කියලා නේද? එහෙම ගන්න පුළුවන්. එතකොට ඔන්න ඒ වගේ පුතාලට මම 2019 18 ප්‍රශ්න දෙකම කරනකොට තනියම හොඳට උත්තර කතා කරලා කියන්න පුළුවන් වෙන්න ඕන. right. එතකොට ඩිජිටල් ඉකොනොමි කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. මොකද ඩිජිටල් ඉකොනොමි කියන්නේ? ඩිජිටල් ඉකොනොමි කියන්නේ අන්තර්ජාලය, හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, කම්පියුටර් භාවිතා කළා මොකද? මේ ආර්ථිකය මේක හොඳම උත්තරේ මෙන්න මෙතනින් ගන්න. ඊට පස්සේ අපි ඩිස්කස් කරගෙන යන්න. all organizations ඒ කියන්නේ මොනවාද? profit, non-profit, private, public sector in 21st century operate in digital economy. දැන් මේ 21 වෙනි සතවර්ෂයේදී මේ ඔය කියන පෞද්ගලික ඒ වගේම ආදායම් නොලබන ලබන මේ රාජ්‍ය ආයතන සියල්ලම මේ digital economy ඒ කියන්නේ මොකද්ද? which is an economy based on digital technologies including digital communication network, internet, intranet, computer, software and other related information technology. ඉතින් මහ ලොකුවට ඔලුවට ගන්න එපා. පොඩි මේ අදහසයි තියෙන්නේ බිස්නස් එකක් තියෙනවා. ඒ බිස්නස් එක වෙන්න පුළුවන්, රාජ්‍ය වෙන්න පුළුවන්, රාජ්‍ය නොවන වෙන්න පුළුවන්, ලාභ ලබන වෙන්න පුළුවන්, ලාභ නොලබන වෙන්න මොනවා හරි බිස්නස් එකක්, මොනවා හරි ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාර අන්තර්ජාලය හරහා හරි කම්පියුටර්ස් හරහා හරි තම බිස්නස් කරගෙන යනවා නම් අපි ඒකට කියනවා ඩිජිටල් ඉකොනොමි. ඔකටම කියනවා ඉන්ටර්නෙට් ඉකොනොමි, වෙබ් ඉකොනොමි කියලා කියනවා. එකම නම තියෙන. ඒතර අපි ලාභ ලබන, ලාභ නොලබන පෞද්ගලික රාජ්‍යාංශයේ සියලුම සංවිධාන 21 වෙනි
සිය වශයෙන් ඉඳන් මෙතන වැරදි වශයෙන් ඉඳන් ඩිජිටල් ආර්ථිකය තුල ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයක්. අන්තර්ජාලය කියන්නේ අන්තර්ජාලය කියන්නේ ඔගොල්ලෝ දන්න ඉන්ටර්නෙට් එක සෑම කෙනෙක්ම ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා තම ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. අන්තර්ජාල කියලා කියන්නේ එම ආයතනය තුල පමණක් පාවිච්චි කරන නෙට්වර්ක් එක. සමහරට ඒකේ ගාල්ලේ ශාඛාව වෙනම ඒගොල්ලොත් සම්බන්ධ වෙලා නුවර ශාඛාවත් එහෙම සම්බන්ධ වෙලා මේක තම ව්‍යාපාරය තුල පමණක් භාවිතා කරන ජාලයක්. එහෙම ප්‍රශ්නිකුත් 2016 අර අපි කරපු අර වෙබ් පෝර්ටල් එකක් ගැන කතා කරේ වෙනම නෙට්වර්ක් එකක් ගැන එහෙම ගන්න පුළුවන්. ඒතකොට මේ ආයතනයේ බ්‍රාන්චස් කොහෙ තිබුණත් කමන්නේ ඒ අය විතරක් එකතු වෙලා වෙනම නෙට්වර්ක් එක හදනකොට කියනවා ඉන්ටර්නෙට් කියලා කියනවා. ඉන්ට්‍රානෙට් කියන එක තමයි ඔය දැන් මම කිව්වේ. ඉන්ටර්නෙට් කියන්නේ සුපුරුදු අන්තර්ජාලය ජාල ගොඩක එකතුවක් කියලා අපි අර නෙට්වර්ක් පාඩමේ එහෙම කතා කරන ඉන්ටර්නෙට් එක. මේ අයිම ආයතනය තුල පවතින ජාලය. right? හරි. එතකොට මේ නෝට් එක මෙන්න මේ කොටස් ටිකත් පොඩ්ඩක් highlight කරලා බලා ගන්න. මොකද මම මේක දැම්මම මේක ටිකක් වැදගත්කමක් තියෙනවා. මම පස්සේ වෙනම කියන්නම් ඇයි මේකේ වැදගත් කියලා. ඒක මේ ළඟදී එළියට ආපු ડોකියුමන්ට් එකක් මේ මිනිස්ට්‍රි එකෙන් ඒකද මේක චුට්ටක් බලාගත්තට කමන්නේ නැහැ. අංකිත ආර්ථිකය යනු ඩිජිටල් පරිගණක තාක්ෂණයේ පදනම් කරගත් ආර්ථිකයේ වෙනත් වචන වලින් කියනවා නම් ඩිජිටල් ආර්ථිකය කියන්නේ ආර්ථිකයේ ක්‍රියාකාරකම් ඩිජිටල් මාධ්‍ය හරහා සිදුවෙන අර කතාවම තමයි ඊට වඩා මේ කතාව ලස්සනට තියෙනවා. ඒ කියන්නේ you are using internet, intranet, computer, software, hardware to handle or to economy, right? Which is an economy based on digital technology, right? එතකොට ඉංග්‍රීසි එකත් ඒ විදිහම තමයි යන්නේ. ඔයාලට දැනගන්න ඕනේ හොඳම උදාහරණය ගත්තොත් දැන් අපි පත්තරේ බලන්නේ ළමයි දැන් තරුණ ඕගොල්ලන් පත්තරයක් අරන් බලනවා අපි දැකලම නැහනේ. right? ඔයගොල්ලෝ නිවුස් බලන්නේ සෝෂල් මීඩියා එකේ නිවුස් එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රොනික නිවුස් වලින්. ඒ කියන්නේ තියෙනවා BBC කිව්වම BBC නිවුස් බලන්න. අද දෙරණ කිව්වම අද දෙරණ යන්න පුළුවන්. ඉතින් කවුරුත් මම දැකලා නැහැ පත්තර පෙළගෙන බල ඉන්නවා. එතකොට අන්න ඒක හොඳ උදාහරණයක් මේ කාලේ ගන්න පුළුවන් එකක්. ඒ කියන්නේ ඩිජිටල් ඉකොනොමි කියන එකට පත්තර බැලීම වෙනුවට ඉලෙක්ට්‍රොනික මේ නිවුස් පේපර් ඉලෙක්ට්‍රොනික නිවුස් පේපර් right? දැන් මේ පහුගිය ප්‍රශ්න පත්‍රයේ හදන කාලවකවානුවේ සියලුම දෙනා මේ ඩිජිටල් ඉකොනොමි එකත් එක්ක කතා කරනවා. කට්ටිය සහ වැඩ කරපු කට්ටිය. ඉතින් පුතාලට අනිවාර්යෙන් මේ හා සම්බන්ධ ප්‍රශ්න එන්න පුළුවන්. දැන් ඔයගලන්ට මම ඕපන් කරනවා හෙට දවසේ අපේ තියෙන ER කියන ප්‍රශ්නය. ඔයගොල්ලෝ දන්නවා database කියන ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක්. right? මම මේ ප්‍රශ්න ගැන කතා කරන්න මෙතන 2026 ඉන්න නිසා ඒගොල්ලන්ට පාදක කරගෙන යන්න. මේ මම යන්නේ e-commerce කියන කොටස. මේකට ලකුණු මුළු පේපර් එකෙන් 6කට වඩා යනවා. ඒ කියන්නේ බෙදිලත් ඇවිල්ලා 6ක් විතර යනවා. ඒ ලොකු ලකුණු ප්‍රමාණයක්. right? 6ට වඩා යන්න පුළුවන්. එතකොට මේ database කියන ප්‍රශ්නේ මාත් එක්ක ආපහු අපි කරමු මේක DBMS අද හවස පටන් ගන්නවා SQL එක කාට හරි ඕන නම් මේ SQL එක දවස් 4න් ඉගෙන ගන්න. ඒකට join වෙලා SQL දවස් 4න් සම්පූර්ණ SQL එකම cover කරගන්න පුළුවන්. ඒතකොට පුතාලට මේ e-commerce කොටසයි e-commerce විතරක් මම මේ කියන්නේ nutrients උත් නැතුව මේ database කොටසයි. ඒතර ඔය විදිහට information system ඔය විදිහට අපි මේ කොටස් කඩාගත්තොත් මෙම database කොටසට information system කොටසට IS කොටසට ඊට අමතරව මේ e-commerce ප්‍රශ්නය අදාළ කරගෙන nutrients කොටසට ඔය අලුත් අපේ මේ COVID ආශ්‍රිතව ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඒතර ඔයාලට මම යෝජනා කරනවා මම හැදුව ප්‍රශ්නයක් මතක ඇති ඔයගලන්ට නිරෝධායන මධ්‍යස්ථානයක
PCR කරලාද නැද්ද? අන්න ඒ වගේ අලුත් ප්‍රශ්න අපි ඩිස්කස් කරගමු. එතකොට විභාගේ වෙලාවේ මේ ප්‍රශ්නේ අලුත් නෑ. ඔයා මේ ප්‍රශ්නේ සමග ඉන්න නිසා. ඒ කියන්නේ අපි අඳුනන ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම හැම විටම කියන්නේ පුතාලා අපි අඳුනගමු මේ සමාජයේ දැනට තොරතුරු තාක්ෂණය සම්බන්ධ කරගන්න ප්‍රශ්න ටික අපි අඳුනගමු. right දැන් අපි මේ e-commerce එකේදී මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ මේ වගේ දෙයක් තමයි. ඒතකොට මේ පහුගිය වකවානුවේදී පත්තර ඔක්කොම ආවේ මේ විදිහට. ඒක ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. right ඊළඟ එක තමයි මෙන්න මේ ප්‍රශ්නේ. explain business models කියලා කියනවා. එතකොට මේකට business model කියලා කියනවා ඒ ටික පහුගිය ප්‍රශ්න පත්‍රවලදී organization models කියලා මම ඇත්තටම මේක ඉගෙනුවේ. ඔය ගැටලුව මම මේ කියන එක හොඳට අහගන්න. මේ ගැටලුව මේ පාර ඔයගොල්ලන්ට අර මේ එක අවුරුද්දක මේ business model කියලා අහලා තිබුණා. ඒ කියන්නේ ව්‍යාපාර ආකෘතියක් විදිහට. තව අවුරුද්දක organization models කියලා කිව්වා. මම ඉගෙනුවෙත් organization model. නමුත් මෑතකදීම ඇහුවේ business model කියලා. ඒ කියන්නේ business model තුනක් තියෙනවා. එක තමයි සම්පූර්ණයෙන්ම කඩේට ගිහිල්ලා බඩු ගන්න විදිහ. සාම්ප්‍රදායික ක්‍රමයට අපි කියනවා pure brick කියලා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකට යන්නෙම නැහැ. හෙලෝ. හරි. හරි පුතා. හරි. රජිනී දුව ඔයා මේ ස්ටුඩන්ට්ස්ලා ඇඩ්මිට් කරගන්නව නේද හොස්පිටල්? හරි. මේ pure brick කියලා ක්‍රමයක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. ඒ තමයි මේ ක්‍රමය. pure brick කියලා කියන්නේ business model. See, it's business model which a company runs business only offline. අන්තර්ජාලය මත සිද්ධ වෙන්නෙම නැති. ඒ කියන්නේ සාම්ප්‍රදායික ක්‍රමය, ඍජු ක්‍රමය. මෙතනදී අපි කතා කරනවා ගොඩාක් දේවල්. අපිට මුහුණට මුහුණ ගනුදෙනු කරන්න පුළුවන්, negotiate කරගන්න පුළුවන්. අපි කාසි නෝට්ටු පාවිච්චි කරනවා. අපිට පුළුවන් අදාළ භාණ්ඩයේ තත්ත්වය හොඳට පරීක්ෂා කර බලන්න. දැන් කෝපි කඩේට ගිහිල්ලා පොල් ගෙඩියක් ගන්න. ඒ වගේ. බොහොම මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයකට යන්නේ. එතකොට ඔයා මේක ගැන කතා කරන්න පුළුවන් වෙලා ඉන්න ඕනේ. එතකොට පුතේ ඕගොල්ලන්ට මේ පාර හොඳටම කියයි මේ මොකක් හරි ප්‍රශ්නයක් දීලා business model එක pure brick ද pure click ද brick and click ද කියලා හැමම දෙයි. එතකොට ඔයා මෙහෙම වගුවක් දාගන්න mind map එකකට යන්න. අංක 1 pure brick නැත්නම් මේකට කියනවා ඍජු සාම්ප්‍රදායික කියලා. pure brick යටතේදී ඔබ මුහුණට මුහුණ ගනුදෙනු කරන ඔයාගේ ළඟ තියෙන කඩේ මතක් කරගන්න. එහා සමාන ගනුදෙනු කිරීමක් මෙතන වෙන්නේ. කියන්නේ කිසිම අන්තර්ජාල ගනුදෙනුවක් නැහැ. අපි ඒ අයට සල්ලි දෙනවා, අදාළ භාණ්ඩය ගන්නවා, කවුන්ටරේ ඉන්නවා, ඉන්වොයිස් එකක් ඉදිරිපත් කරනවා, බිලක් ඉදිරිපත් කරනවා ආදී වශයෙන් මුදල් භාවිතා කරනවා, ෆිසිකල් මුදල් කියන එක ගැන කතා කරනවා. දෙවෙනි එක තමයි pure click. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක පමණයි. මේ ඊයේ පෙරේද දවසකුත් මම මේක ගැන කතා කරා. හොඳම උදාහරණය ඉලෙක්ට්‍රොනික පොතක් අන්තර්ජාලය හරහා මිලදී අරගන්නවා. ඒකට මේ පොත කොහෙන්වත් ෆිසිකලි ඔයාට අහුවෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකේම තමයි බලන්නේ. එතකොට මේක pure click. මේකේ නැහැ කිසිම ෆිසිකල් පාඩයක්. කියන අන්තර්ජාලය හරහා පමණක් ගන්න දෙනවා. ඒතර උදාහරණයක් අපිට කියන්න පුළුවන් amazon.com හිම ගන්න පුළුවන්. මේක දැන් අලුත් සර්ලා මේක purely click විදිහට සලකන්නේ අන්තර්ජාලය හරහා ගනුදෙනුවක් කරනම අවස්ථාවක් තමයි. අපි මේ ඊයේ පෙරේද පේපර් එකක් ගැනත් අපි කතා කරා 2019 පේපර් එකේ ඕක ප්‍රශ්නයක් විදිහට දාලා තිබුණා. pure click කියන එක මේ විදිහට දාලා තිබුණා. අපි ඒක චුට්ටක් බලාගෙන මෙයා මොකද කම්ප්ලීට් වෙන්න ඕනේ. මෙන්න මෙතන ප්‍රශ්න ගැන හොඳ අවධානයෙන් හිටියොත් පුතාලට අමාරු වෙන්නේ නැහැ. එකම ප්‍රශ්නේ තමයි කරන්නේ. නමුත් මේකෙන් කියවෙන්නේ මේවා ගැන ගොඩාක් අවධානයෙන් ඉන්න කියලා.
online purchase of pair of shoes, online purchase of an e-book of your favorite novel, online booking of a taxi to the airport from your home. Make which of the above activities purely click on a pure click and business type model make it කියන business model කියලා නම් organization type කියලා කියන්නේ පා business model කියලාම මේකට යන්න. හරි මම note එක දීලා ඇති කලින් මොකක් කියලාද ඒ හේතුව අපේ ડોક્ટર සුභා මැඩම්ගේ එක තමයි පාවිච්චි කරන්නේ ડોક્ટર සුභාගේ note එකේ තිබුණේ types of organizations කියලා මේක ප්‍රශ්න පත්‍රයේ අනුව අපි දැන් වෙනස් කරගමු මොකද්ද business model කිව්වොත් අපි අඳුරන්නේ pure click හිම කියලායි. එහෙනම් පුතාලා මීට පස්සේ මේක business model තුන විදිහට කතා කරගන්න. එතකොට එතනදී pure click වෙන්නේ මොකද්ද? හොඳට අහගන්න. ඉලෙක්ට්‍රොනික බුක් එක ගන්න එක විතරමයි ගන්න වෙන්නේ. මොකද මේකේ කිසිම ආන්සර් එකක් නැහැ. 1 2 ABC තුනම කියලා ආන්සර් එකක් නැහැ. මේක අර ඒ දැනුම නැති ළමයෙක්ට පවා මේක කරන්න පුළුවන්. හේතුව තමයි මේකේ මේ online purchase හිතන්නකෝ ඔයා සපත්තුවක් online ගන්නවා කියලා ඒ සපත්තුව ගෙදරට ගේන්න එපා. ඒ වගේම මේ ටැක්සි එක බුක් කරන එකත් එයා ගෙදරට ආවට පස්සේ ඔයා නැගලා යන්නේ. ඒ කියන්නේ ඒ දෙකම ටිකක් සමාන ගතියක් යුක්තයි. එහෙනම් ABC තුනම නැහැ කියන එක ඔයා හොඳට දන්නවා. මේකේ වැඩේ කියන්නේ මේකේ තව ලස්සන වැඩක් තියෙන්නේ. ඔයාට මෙතන B කියන එක නම් purely කියන එක පේනවා. එහෙනම් B තියෙන answers ඔක්කොම හරි. එතකොට මෙතන B හොඳටම හරි. ඒක කිසිම ගැටලුවක් නැහැ. මෙතන B ත් එක්ක C තියෙනවා. C තියෙන නිසා මට දෙන්න බෑ. මොකද C වගේම තමයි A. මොකද AC අතර වෙනසක් මට පේන්නම නෑ. දෙකම එක විදිහ යන්නේ. එහෙනම් මේ AC ඒ සර්ලා සලකලා තියෙන්නේ මොකද්ද? click and bring කියන third method එකේ click and bring ඒ කියන්නේ pure online නැහැ. ඒකේ පොඩි physical part එකක් තියෙනවා. ඒ කියන්නේ කුරිය කරලා ගෙනත් දෙන්න එපා ඔය සපත්තු දෙක කියලා තමයි සර්ලා කියන්නේ. එහෙනම් අපේ තුන්වෙනි ආකාරය තමයි මොකද්ද? Bring and click ඒ කියන්නේ අන්තර්ජාලය හරහා මෙන්ම සාම්ප්‍රදායික අනුවත් විකුණන්න පුළුවන්. එතකොට එන්න මෙන්න මේ ස්ලයිඩ් එක මම ඔයාලට දෙනවා. එතකොට හොඳට බලා ගන්න. ඒ අනුව ඔයගලන්ට ඔය ක්‍රම තුන ගැන හොඳ අවධානයක් යොමු කරගන්න අවස්ථාව තියෙනවා. එතනදී eBay හරහා මොනවා හරි භාණ්ඩයක් විකිණීම මෙතන ડોક્ટર සුභා දීලා තියෙන pure click එකේ යටතේ මේ eBay හරහා භාණ්ඩ විකිණීම. එතකොට eBay හරහා කම්පියුටරයක් විකිණීමත් හරි. එතකොට ඒ අනුව බලද්දි 2019 ප්‍රශ්න පත්‍රයේ අනුව ඒ සර්ලාගේ අනුව මෙතනදී නම් pure click වෙන්නේ online CD එකක් online ම බලන එක. online පොතක් online ම බලන එක. මම online උගන්නලා online සල්ලි ගන්න. online ම තමයි සල්ලි ගන්න. එහෙම එකක් යනවා නම් ඒක pure කියලා තමයි 2019 දී එළියට ආවේ. ඉතින් පුතාලා ඒ එන විදිහට ප්‍රශ්නට MCQ එකක් නම් අර විදිහට උත්තරේ හදා ගන්න පුළුවන්. මෙතන මේ සර්ලා නැවත කිව්වා pure කිව්වහම මේක purely ඒ සර්විස් එකම වැටෙන්නේ ඉන්ටර්නෙට් එක හරහා කියන එක තමයි දෙන්න කියලා කියන්නේ. එතකොට ඔය අනුව බලද්දි ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් මම මේ මොකද්ද කියන්නේ කියලා. ඒතර අන්තර්ජාලය හරහාම තමයි ඒ ගනුදෙනුව වෙන්න ඕනේ. ඊළඟට මම කතා කරනවා ප්‍රතිවෙන්දේසිය reverse auction. reverse auction අර්ථ දැක්වීම මම කියාගෙන යනවා. මෙන්න මේ ප්‍රශ්නේ question and answer යටතේ ආවොත් ඔයා කොහොමද උත්තර දෙන්නේ? question and answer එකේදී අහනවා මොන මම අහන ඊළඟ ප්‍රශ්න විදිහට යනවා. what is the definition of reverse auction? ප්‍රතිවෙන්දේසිය සඳහා අර්ථ දැක්වීම කුමක්ද කියලා අහනවා. කොහොමද උත්තරේ දෙන්න ඕනේ? සාමාන්‍ය වෙන්දේසියේදී මොකද වෙන්නේ කියලා ඔයා දන්නවා. සාමාන්‍ය වෙන්දේසියේදී ඔන්න ඉන්නවා මුදලාලි. එයා ගාව බඩුවක් තියෙනවා. අපි කියමු මෙහෙම තියෙනවා මල් පෝච්චියක් තියෙනවා. මේක විකුණන්න හදන්නේ. ඒකට ගන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒගොල්ලෝ ලන්සු තියෙනවා. බිඩ් කරනවා. ඔයගොල්ලෝ දන්නවා බිඩ් කරනවා කියන එක. ලන්සු තියෙනවා. එතකොට මෙයා රුපියල් 2යි මෙයා රුපියල් 1යි මෙයාගෙන් පටන් ගන්නෙ මෙයා කියන රුපියල් 3යි කියලා මෙයා කියන රුපියල් 8යි කියලා. එතකොට මේ භාණ්ඩය හිමි වෙන්නේ කාටද? ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ පුද්ගලයාට. එහෙනම්
එක seller කෙනයි buyers ලා ගොඩයි many buyers. භාණ්ඩය යන්නේ වැඩිම මිලට. මේක තමයි සාම්ප්‍රදායික වෙන්දේසිය. ප්‍රතිවෙන්දේසිය කියන්නේ ඒක අනිත් පැත්ත. මම බඩුවක් ගන්නව නම් ඒ බඩුව ගැන මම මුලින් මට මේ බඩුව ඕනේ කියලා කියපු ගමන් ඔන්න ගන්න ඉන්නේ එක්කෙනයි. හැබැයි මේ බඩුව ඔෆර් කරනවා වෙලෙන්ද ගොඩ දෙනෙක්. මේ වෙලෙන්දා, මේ වෙලෙන්දා, මේ වෙලෙන්දා. මෙයා කියනවා මේ කම්පියුටර් එක ඩොලර් 10යි. මෙයා කියනවා ඩොලර් 20යි. මෙයා කියනවා ඩොලර් 15යි. මෙතනදී මෙයා මේ ඊයේ පෙරේදා අරපු කඩයක්. මෙයා මට ෂුවර් නෑ. එහෙනම් අපි යන්නේ හොඳම අඩුම මිලට. හොඳම මිලට. ඒ කියන්නේ අදාළ කස්ටමර් අදාළ සෙලර් ගැන හොඳ අවධානයෙන් ඉන්නවා මම. අපි කියමු මෙතන මේක මේ සිංගර් එක. මේක PC house එක. මේක අපි ගත්තොත් කුලතුංග ස්ටෝර්ස් මොකක් හරි නමක්. ඒ කියන්නේ අපි වැඩි දන්නේ නැහැ මේගොල්ලන් ගැන. එයා නිකන් කම්පියුටර්ස්මත් නෙමෙයි කරන්නේ. වෙන වෙන ඒවාත් කරන ගමන් මේ කම්පියුටර් තිබිලා විකුණනවා. අපිට මෙයා ගැන මේ ලැප්ටොප් එකක් වගේ එකක් ගන්නකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ වගේ කෙනෙක් ගන්න. කියන්නේ අඩු සහ බෙස්ට් ප්‍රයිස් එකට යන්න ඕනේ. right? ඔන්න මේ තමයි definition එක. reverse auction. several sellers ඔන්න several seller මේ මගේ රූප සටහනේ ඉන්නේ. කඩ මේ වෙලෙන්ද ගොඩයි. several sellers offer their items or services to a single buyer. ඔන්න එක්කෙනෙකුටයි. ප්‍රතිවෙන්දේසියෙන් විකුණුම්කරුවන් කීප දෙනෙකු තම භාණ්ඩ හා සේවාව තනි ගැනුම්කරුවෙක් වෙත ලබා දීම. හරි. එතකොට මේකේ අපි ගොඩාක් කතා කරන්න ඕනේ දේවල් තියෙනවා. ඒ තමයි මේ රිවර්ස් ඔක්ෂන් වලදී තියෙන මොනවාද වාසි ගැනත් කතා කරනවා. දැන් ඇත්තටම මෙතනදී විශේෂ දේවල් ටිකක් මම කියනවා. මෙන්න මේක. Buyer will compare each bid and select which one seems the best fitted to his need. ඔන්න අර මං කිව්වේ විදිහටම buyer බලන්නේ අඩුම හොඳම මිල තමයි බලන්නේ. ඒ අනුව තමයි එයා හොයාගන්නේ මගේ මේක තමයි මෙයාගේ තමයි ගන්න ඕනේ කියලා. එතකොට රිවර්ස් ඔක්ෂන් එකේ වැදගත්කම් ගොඩක් තියෙනවා. මේකේ මේ පෙන්නලා තියෙනවා මේ පොයින්ට්ස් ටික බලා ගන්න. The buyer create auction where ඔන්න දැන් ඇත්තටම සාමාන්‍යයෙන් buyer තමයි මේකේ auction එක create කරන්නේ. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික නැත්නම් ට්‍රැඩිෂනල් ඔක්ෂන් එකේදී ඒගොල්ලෝ තමයි වෙන්දේසි කියලා කතා කරලා වෙන්දේසි පෙට්ටියක් තියෙනවා ඒක ඇරලා භාණ්ඩය අරගෙන වෙන්දේසි මේ ලන්සු තියලා ඒ වගේ පොඩ අය ඉන්නව ඉඳගෙන ලන්සු තියන්න. එතකොට ඒකේ අර ඇවරයි දෑවරයි එහෙම කියලා උපරිම ගානට આવොත් තමයි හරියන්නේ. එතකොට මේකේ මොකද වෙන්නේ? each seller will then place the bid offers දෙනවා. bid එක කියන offer එක. එතකොට ඒගොල්ලන් හොඳ competitive prices තමයි දෙන්නේ. ඊට පස්සේ buyer තමයි තීරණය කරන්නේ හොඳම price එක. ඒතර මේකේ buyer ට හොඳ power එකක් තියෙනවා. එයා ඒ power එක පාවිච්චි කරලා ඉතින් එයා තමයි ඒකේ ලොක්ක වෙන්නේ. right. එතකොට advantage of reverse auction ඔන්න ඊළඟ ප්‍රශ්නේ විදිහට මම අද Q&A එකේ අහනවා. ඔයගොල්ලන් ලෑස්ති වෙන්න ඕනේ. advantage of reverse auction. right දැන් මේක පන්ති කාමරේ කරනවා නම් මම ප්‍රශ්න අහන්න ඕනේ ඔයගොල්ලන්ගෙන්. කාට හරි දන්නව නම් අත උස්සන්න බලන්න. කවුරු හරි දන්නව නම් අත උස්සන්න බලන්න. පුළුවන්ද? මට පේන්නේ නැහැ අත උස්සන එක. හරි කමන්නේ. අපි මම අද හොස්ට් නෙවෙයි හින්දා මම මෙහෙම යන්නම් ඉක්මනට. ඔයගොල්ලන්ට අවශ්‍ය කොටස් ටික ඔයගොල්ලන්ට මම මේ ප්‍රසන්ටේෂන් එක දෙනවා. ඒකෙන් අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. අපිට පුළුවන් මෙතන දාන්න පුළුවන් මේ තියෙන්නේ significantly reduce the cost of the product. භාණ්ඩේ මිල හිතා ගන්න බැරි තරම් අඩුයි. ඇයි මේ හැමෝම හොඳ ගණන් දානකොට කවුරුත් නෑ වැඩි ගණන් දාන්නේ. මොකද හොඳ price එකක් දෙන්න උත්සාහ කරන්නේ. ඒ වගේම save කරගන්න පුළුවන් වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. කාලය ඉතුරු වෙනවා. ඒ වගේම හොඳ competitive price එකක් තමයි දෙන්නේ. right? ඒ වගේම හරි වේගවත්. ඔයාට ඕනේ බඩුවට අග්ගලා ගන්න ඕන. right? ඉතින් ඔය ටික අපිට කතා කරන්න පුළුවන්. මෙන්න reverse auction sites ටිකකුත් දාලා තියෙනවා පහලින්. නිකන් ඔයාලට බලන්න පුළුවන්.
මේ සිංහල මීඩියම් දරුවෝ හිමින් කියවගන්න නිෂ්පාදනවල පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරගන්න පුළුවන්, සැලකිය යුතු කාලයක් ඉතිරි කරගන්න පුළුවන්, තරඟකාරවරුන්ට ඔවුන්ට මිල ගණන් එකිනෙකාට හෙළි කිරීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම ලන්සු තැබීම කිහිපයක්ම බලලා තරඟකරුවන්ට සාමාන්‍යයෙන් ඒවකේ තරඟකාරී මිලකට යන්න පුළුවන්. ඒවා මිනිත්තු කිහිපයක් පමණයි. හරි ඉක්මනට ලන්සු තියලා ඉක්මනට කරගන්න පුළුවන්. මොකද ඒක ඩිජිටල් යන හින්දා ඉක්මනට වෙනවා. ලන්සු තියලා අර සීල් කරලා එහෙම ක්‍රමවේදයක් නෑ මේකේ. ඊළඟ ප්‍රශ්නය ඔයගොල්ලෝ දැනගන්න ඕනේ group purchasing කියන එක අඳුනගෙන ඉන්න ඕනේ. මේවා අහන්නේ හිස්තැන් පුරවන්න. මම ප්‍රශ්න පෙන්නන්නම්. group purchasing කියලා කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මම ඔයගලන්ට කිව්වේ අපි ගත්තොත් සාමාන්‍ය අපේ සාම්ප්‍රදායික උදාහරණයකට පොල් ගෙඩියක් තියෙනවා රුපියල් 80යි පොල් ගෙඩිය. දැන් පොල් ගෙඩි තොගයක් තියෙනවා. ඒ තොගේ පොල් ගෙඩි ගොඩාක් තියෙනවා. මේ පොල් ගෙඩි ගොඩම ගත්තොත් එකක් රුපියල් 30ට හම්බ වෙනවා. ඉතින් ගොඩාක් ලොකු ලාභයක්. හැබැයි මට මේ පොල් ගෙඩි 100ම ගන්න අරගෙන වැඩකුත් නැහැ නේ. එහෙනම් මම යාළුවෝ ටිකකට කතා කරනවා. පවුල් කට්ටියකට කතා කරලා ඉවරලා අපි එකතු වෙලා ගමු නේද කියලා කියනවා. දැන් ගත්තට පස්සේ හැමෝම අර මේ 30ට තමයි දැන් මේ ඔක්කොම ගොඩම ගන්නවා අපි ඔක්කොම එකතු වෙලා සල්ලි දාලා ගන්නවා. ඊට පස්සේ මට ඕනේ ගෙඩි 3යි. මම ඒ 3 ගන්නවා. ඊට පස්සේ මෙතන ගන්නවා රවිනට ඕනේ ටික. රයිට් මේ ටික ගන්නවා රජිනිට ඕනේ ටික. ඒ වගේ එක එක්කෙනාට ඕනේ ටික බෙදා ගන්නවා. එතකොට ඒක තමයි group purchasing කියන්නේ. Using the concept of group purchasing. මොකද මේ කියන්නේ? Where the purchase order of many buyers are agreed. දැන් ඔන්න හැමෝම එකතු වෙලා අර ගන්න buying power එක use කරලා small businesses or even an individual can get discount. දැන් අර අපි ගත්තා වගේ මං ගෙඩි ගත්තේ 3යිනේ ගත්තේ මම පොල් ගෙඩි ගත්තේ. එතකොට තව එක්කෙනෙක් ගත්තේ පොල් ගෙඩි 1යි. අර රුපියල් 30ටනේ. අර 80ට ගන්න එක 30ට. ඒ කියන්නේ අපි අර ඒ අදාළ ඩිස්කවුන්ට් එක ගන්නවා. එතකොට අර සාම්ප්‍රදායික group purchasing එකේ වගේ තමයි. මේකෙදි අපිට අවශ්‍ය වෙන්නේ කවුද මාත් එක්ක ගන්න කියන එක බලන්න group purchasing වල. අපි නම් කට්ටිය එකතු කරන් අපි යන්න ඕනේ පොල් ගෙඩි ටික ගන්න සාම්ප්‍රදායික ක්‍රමෙදී. මේකේ එහෙම නෙවෙයි. මේකේ ඔටෝමැටිකලි ගන්නව නම් එම භාණ්ඩෙම අර හැමෝම ගන්නව නම් එකම භාණ්ඩේ ඒක අපි දකින්නේ නැහැ. දැන් මම ගන්නවා මෙහෙන් අපි ගත්තොත් මම ගන්නවා මෙහෙන් ෆෝන් එකක්. Samsung ෆෝන් එකක් ගන්නවා. ඒ ෆෝන් එකම තව කෙනෙක් ගන්නවා. එතකොට මම දන්නේ එයා ගන්න ඇමරිකාවෙන්. තව කෙනෙක් ඉන්දියාවෙන් ගන්නවා. කොහොමම ගන්න බලන් ගියාම ඒකම කාල සීමාවේ දවසක් ඇතුළත ෆෝන්ස් 20ක් විතර එකම තැනින් ඕඩර් වෙලා. එහෙනම් අපි ගෲප් එකක් ඉබේම හැදිලා. අපි හදපු ගෲප් එකක් නෙමෙයි. ඔටෝ හැදිලා. එතකොට ඒකෙන් අපිට පුළුවන් එතකොට ඊට පස්සේ අපිට ඒගොල්ලෝ මැසේජ් එකක් කරනවා මේ ඔයා ඩොලර් 80ට හොයපු ෆෝන් එක ඔන්න දැන් ඩොලර් 60ට බැහැලා කියලා යාම කියනවා. right ඒ කියන්නේ අපි group power එක purchasing power එක පාවිච්චි කරලා තියෙනවා. කණ්ඩායම් මිලදී ගැනීම සංකල්පය භාවිතා කිරීම එහිදී මිලදී ගැනීම ඇනෝම් කරයි බොහෝ ගැනුම්කරුවන්ගේ එකතුව. කුඩා ව්‍යාපාරිකයෙක් හෝ තනි පුද්ගලයෙකුටද වට්ටම් ලබාගත හැකිය. ඊළඟට කතා කරනවා e-market place. මොකද්ද e-market place කියලා කියන්නේ? ඉලෙක්ට්‍රොනික වෙළඳපොළ. සාමාන්‍ය වෙළඳපොලේ බඩු විකුණනවා දැකලා තියෙනවා ඔයගොල්ලෝ. ඒක අයිති නගර සභාවට. නගර සභාවෙන් කරන්නේ බඩු දාන්නේ නැහැ, වෙළෙන්දොත් නැහැ, මිනිස්සුත් නැහැ. තැන විතරක් දෙනවා. ඔයගොල්ලෝ මොරටුවේ එහෙම දැකලා ඇති නැත්නම් මවුන්ට් ලැවිනියා වල පාරායිනෙම තියෙනවා පොළ. ඒක අයිති නගර සභාවට. ඒතර වෙළෙන්ද වෙනවා, බඩු තියා ගන්නවා, බඩු විකුණනවා. එහෙනම් ඒ විදිහටම තමයි ඉන්ටර්නෙට් එකෙත් වෙළෙන්ද වෙනවා, අපි මෙහෙන් එනවා, අපි ගන්නවා බඩු. ඔන්න මම මේකෙන් කේක් එකක් අරගන්නවා. මේ කඩෙන් මම ගන්නවා ලස්සන ගවුමක්. right මේ කඩේ අයිති වෙන කෙනෙකුට. මේ කඩේ වෙන කෙනෙකුට. එහෙනම් මේක තියෙන්නේ බඩු තියාගෙන මේ කස්ටමර්ස්ලා සහ මේ වෙන්ඩර්ස් නැත්නම් මේ බිස්නස් අය අතර ඉලෙක්ට්‍රොනිකලි කතා බහක් ඇති කරගන්න. මේක මට දෙන්න. ඉඩක් තියෙන්නේ මෙතන. මේක දැන් උදාහරණයක් eBay ගත්තොත් eBay අයිති වෙන කෙනෙකුට. හැබැයි eBay එකේ කෙනා බඩු දාලා විකුණනවා. අන්න ඒ වගේ කතාවක්. ඒකට ඒක ගැන හොඳ අවධානයෙන් ඉන්න මේකත් හොඳ ප්‍රශ්නයක් අහපු තැනක්.
ඔන්න e-marketplace කියන්නේ e-marketplace are markets in which buyer seller negotiate online. නිකන් නෙමෙයි online. දැන් අපේ සාම්ප්‍රදායික කඩේ නම් buyer seller negotiate. මෙතන e කතා වෙනවා online. online හරහා තමයි වෙන්නේ. ඒකේ තියෙනවා එකක් front end එක අනික back end එක. front end එක අපිට මේ පේන හරිය. ඒ කියන්නේ shopping cart තියෙනවා. ඔගොල්ලෝ දැන් මම මේක කරද්දී නම් මම වෙබ්සයිට් එකට ගිහිල්ලා open කළාම පෙන්නුවා අපි theory හොඳට කරපු දවස් දැන් මේක fast session එකක් විදිහට යන්නේ 2020 මේක 3-4 පාරක් මගෙන් අහලා තියෙනවා. ඒක හින්දා ඔගොල්ලෝ දැන් අද ගිහින් බලන්න amazon.com එක ඇරලා eBay එක ඇරලා බලන්න. eBay එක අපි ඉතින් බලමු මේ නැත්තම් මුලින්ම කරන කෙනෙක් ඉන්නවා නම් මෙතන රවිෂ්කර් පුතාලා හැම ඉන්නවා. ඒගොල්ලන් මේක කරලා නැතුව ඇති මාත් එක්ක. ඔන්න eBay. මේ බලන්න ඉලෙක්ට්‍රොනික කැටලොග් එක තියෙනවා. මේ බලන්න ඔයා ආස්ත බඩු තියෙනවා ෆැෂන් තියෙනවා. jewelries. right? දැන් women's clothes. ඒතර අපිට යන්න පුළුවන් ඒ අදාළ භාණ්ඩ වලට. right? එතකොට මෙතන මේ වෙනම බඩු මේ prices එක දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතන තියෙනවා මේ shopping cart නේ භාණ්ඩ දෙකක් අරගෙන කවුරු හරි. right? එතන මේකේ තියෙනවා භාණ්ඩ දාලා. ඉතින් අපි අර shopping cart එක තල්ලු කරගෙන ගිහිල්ලා ගන්නවා වගේ තමයි මේ front end එක. මේක පිටිපස්ස back end එකේ වෙන්නේ මොනවද? inventory control අපිට ඒක පේන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ කරන්න ඕනේ. ඔන්න front end එකේ මොනවද තියෙන්නේ? shopping cart එක තියෙනවා. search engine බලන්න ඒකේ search engine එකකුත් මම දැක්ක තිබුණා. මේ තියෙන search එක දැන් මම මෙතන ගැහුවොත් මට ඕනේ laptops කියලා. order laptops වල පින්තූර ටික ටටක් ගාලා එනවා. ඒ කියන්නේ මේ search engine එක. right? මේ තියෙන all catalogs කියලා. ඔයාට ඕන එකක් බලන්න මේ baby item books ඕන books. right? එහෙම ගන්න පුළුවන්. එහෙනම් search engine එකක් තියෙනවා නේද? right. එහෙනම් ඔයාලා හොඳට දැනගෙන මේක ලියන්න ඕනේ. හොඳේ? shopping cart, search engine, මේ electronic catalog. right. එතකොට ඒව තමයි තියෙන්නේ. payment gateways. අනිත් පැත්ත පිටිපස්සේ back end එකේ right මොනවාද? activities that support online order tracking. including inventory management. දැන් බඩු ගත්තාම තොග පාලනය කරන්න ඕනේ. දැන් මෙච්චර laptop පහක් තිබුණා පහෙන් තුනක් අරගත්තා නම් තව එකයි ඉතුරු. ඒ ඉතුරු ටික ටක් ගාලා දාන්න ඕනේ. ක්ලාස් එක කරගෙන තියන්න ඕනේ. එතෙන්ට දාන්න දෙයක් බඩු නෑනේ ෆිසිකලි. රෙඩි කරන්න ඕනේ. අතන තියනවද කියලා අහන්න ඕනේ. ඒකයි. ඊට පස්සේ සප්ලයි කරන්න හැටි, පර්චේස් කරන්න, සප්ලයිස් ලගෙන් පර්චේස් කරගන්න ඒවා, payment process කරන ඒවා, pack කරන ඒවා, packaging deliver කරන ඒවා, කප්පු කියම හරහා deliver කරන ඒවා. එතකොට DHL එකට දෙනවා. ඒවා ඔක්කොම back end එකේ. එතකොට දැන් eBay ගත්තාම eBay කියන්නේ ඒගොල්ලන් දෙන්නේ space එක දෙනවා. pictures එම දාලා ওই ටික කරන්න දෙනවා. තමන්ගේ ඒ දැන් eBay වගේ එකක් හරි පොපියුලර්නේ. amazon.com කොම හැමෝම දන්නවා. එතකොට ඒ වගේ එකක ඇඩ් එකක් දාන එකක් තමයි ඒ වගේ එකකට ඇඩ් එකක් මේ pictures දාලා විකුණන දැන් මේ ආයතනය ගත්තාම මේ eBay එකේ භාණ්ඩයක් නෙමෙයි මේ වෙන කෙනෙක්ගෙන් ගෙනත් දෙන්නේ මේක. right? මේකට ගිහින් බලුවා මේ වෙන කෙනෙක්ගේ බඩුවක්. right? එතකොට මේ එක එක business අය ගෙනහල්ලා මේකේ තියාගෙන ඉන්නවා. online market. මං කිව්වේ මේ documents පොඩ්ඩක් කියවන්න අලුත් මං කිව්වේ document. මේ තියෙන Amazon online marketplace එක ගැන. එතනදී මෙන්න මේ තරම් මේක හරි ෂෝක් හොඳ විස්තරයක් තියෙනවා. main component of e-marketplace මේක 2017 හවුවා මොකද්ද මේ e-market මේ e-commerce වල තියෙන විශේෂ දෙයක් විදිහට මේ e-marketplace එක ගැන අහුණා. ඉතින් මේ ප්‍රශ්නත් අපි යමු. මේකේ ගොඩ විස්තර නැති වුණාට අපිට කියවන්න පුළුවන් online marketplace එක කියන්නේ මොකද්ද? online marketplace එකේ වැඩි විස්තර මෙතනින් කියව ගන්න පුළුවන්. ඒකේ අර front end එක back end එක ගැන හිම පුතාලා හොඳ අවධානයකින් ඉන්න. මම නම් එදා ඔයගලන්ට මෙන්න මෙහෙම ඇන්දෝලා මෙතන back end කියලා ලියලා list එක දැම්මා. mind map එකක් වගේ. මෙතන front end එක කියලා මෙතන list එකක් දැම්මා. මම එහෙමයි මේ online marketplace එක ගැන චිත්‍රයක් ඇඳලා තමයි පෙන්වන්නේ.
ඒතර අර රිවර්ස් ඔක්ෂන් එකත් එහෙමයි. ඒ විදිහට ගියොත් අමාරු වෙන්නේ නැහැ. දැන් මේකෙත් මේ විදිහට බෙදාගත්තාම නෝමල් එක සහ මේකයි කම්පෙයාර් කරන්න පුළුවන් ඔයගලන්ට. මේ රූප සටහන එක්ක යන්න මයින්ඩ් මැප් විදිහට යන්න හරි ලේසියි එතකොට වැඩේ. හරි මේ තියෙන ඉදිරිපසාන්තය පසුවාන්තය එතෙන්දී ඔය ගෙවීම් සැකසීම ඇසුරුම්කරණය බෙදා හැරීම ඕවා ඔක්කොම පසුවාන්තයෙන් සිද්ධ වෙන්නේ. ඉදිරිපසාන්තයෙන් තමයි ඔය කියන කැටලොග් සාපු කරත්තය මේ ඒ වගේ සෙවුම් යන්ත්‍ර ගෙවීම් දොරටු විද්‍යුත් නාමාවලි කියන බඩු උනක් තියෙන කියන එක. දැන් මම මෙන්න මේක ගැන කතා කරනවා. මේක ටිකක් පින්තූරයක් බලලා ඉන්න මුලින්ම මෙන්න මේක. මේක ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ. ඔයගොල්ලෝ දැකලා ඇති මේව වල මොනවාද? එයාපෝට්ස් වල මෙන්න මේ වගේ ඒවා තියෙනවා. ඒතර මේකේ අර QR කෝඩ් එක පහළ තියෙනවා. ඒ QR කෝඩ් එකෙන් ඔයාලට පුළුවන් මේ භාණ්ඩය ඕඩර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ භාණ්ඩය අපි කියන තැනට එයාලා ඩිලිවර් කරලා දෙනවා. අර මාකට් ප්ලේස් එක විදිහම තමයි බලන්න එකේ වෙනස බලන්න. අතත්්‍ය වෙළඳපොල් ප්‍රදර්ශනාගාර කියලා කියනවා. virtual storefront. ආංකික තාක්ෂණයේ භාවිතයෙන් ගොඩ නැගුණු ඉලෙක්ට්‍රොනික තිරයක් මත ඉදිරිපත් කරන නිෂ්පාදන දර්ශනය කිරීම සඳහා අතත්්‍ය වෙළඳ ප්‍රදර්ශනාගාර භාවිතා කරයි. මේක ටෙස්කෝ ගුවන් තොටුපළේ සහ උමං දුම්රිය ස්ථාන වල දක්වලා තියෙන රූපයක් තමයි මේ පෙන්වලා තියෙන මේ රූපය අර උඩ පෙන්වලා තියෙන රූපය මම අර පෙන්නපු මෙන්න මේක. ඒකේ කරන්නේ මොකද්ද කියන එක බලා ගන්න ඕනේ. ගුවන් තොටුපළේදී ටෙස්කෝ විසින් විවෘත කරන ලද අතර වෙළඳ ප්‍රදර්ශනාගාරයක් සහ පාරිභෝගික ජංගම දුරකථනයක් භාවිතා කරමින් එක් අයිටමයක් සමග සම්බන්ධ QR කේතය මගින් පරීක්ෂා කිරීමෙන් පසු මෙතන shopping cart කියන්නේ සාප්පු ට්‍රොලියට මේ සිංහල වචන සිංහල මීඩියම් වලට මේකත් එක්ක එයි බය වෙන්න එපා. ප්‍රදර්ශනය කර ඇති අයිටම එක් කරනවලු. එතකොට කිසියම් ඇප්ලිකේෂන් එකක් කරහා පාරිභෝගිකයන්ට තම ඇනෝම් තහවුරු කරන්න පුළුවන්. එතකොට මේ ටෙස්කෝ සමාගම අදාළ භාණ්ඩය ගමනාන්තයට බෙදා හරිනවා. එතකොට මේ විස්තරේ පෙන්නලා තියෙන එක තමයි මේ ඩිජිටල් ටෙක්නොලොජි යූස් කරලා ඩිස්ප්ලේ කරනවා අදාළ ඒ බඩු ටික. එතකොට මෙතෙන්දි කරන්නේ අර ඔය කියන QR කෝඩ් එක මේ මොබයිල් එකෙන් එතන තියෙන පොඩි ඇප් එකක්. ඒ ඇප් එක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ shopping cart එකට ඇඩ් කරගන්න මේ මොබයිල් ඇප් එක හරහා. By scanning the QR code, right? Associate with the item that you have selected, right? Once you select this Tesco, මේ සමාගම, they will deliver this good to destination. ඔයා යන තැනකට, ඔයා කියන තැනකට යා ගෙනත් දෙයි. right? ඒ තමයි මෙන්න මේ විදිහ එකක් ගැන මතක තියාගන්න. එතකොට eBay එකයි මේකේ වෙනස්කම් මම කතා කරන්නම් ඊපස්සේ. ඊළඟට information brokers. තොරතුරු තැරැව්කරුවන් කියලා කියන්නේ කවුද? පාරිභෝගිකයන් ප්‍රසිද්ධිය අසීමිතව ලබාගත හැකි තොරතුරු මූලාශ්‍ර වලින් අවශ්‍ය තොරතුරු ෆිල්ටර් කරනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ තොරතුරු වල තියෙන ප්‍රශ්නේ තමයි තොරතුරු වැඩි වෙනකොට ඒ තොරතුරු අපිට හරියට මැනිපුලේට් කරගන්න මැනේජ් කරගන්න අමාරුයි. මේගොල්ලෝ කරන්නේ ඉන්ෆර්මේෂන් හරියට දෙනවා. එක්සැම්පල් එකක් හොඳ එක්සැම්පල් එකක් මම කියන්නම්. ඔන්න පොත් කඩයක් තියෙනවා. මේ පොත් කඩේ යන ඉක්මනින් යන පොත අනුව ඉක්මනට පබ්ලිෂර්ට මෙසේජ් එකක් දෙන්න පුළුවන්. ඒ තොරතුරු ටික එයා එකතු කර ගන්නවා. දැන් අපේ දැන් උදාහරණයක් ඔන්ලයින් ඔයගොල්ලෝ මේ වෙලාවේ මේ ලොග් වෙන එක Zoom වලින් කොච්චර ලොග් වෙනවද කියන එක පවා මේ එකත් ඉන්ෆර්මේෂන් එකක් data, right? data information. ඒව තියාගෙන ඉන්නව කට්ටිය ඒව වෙනම සල්ලි වලට දෙනවා. right? නිදසුනක් ලෙස තොරතුරු තැරවුකාර වෙබ් අඩවි ඔබට අඩුම මිලට ගැනීමට බලාපොරොත්තු වන පොත විකුණන වෙබ් අඩවිය සොයා ගැනීමට උපකාරී වෙනවා. එතකොට අපිට දැන් අර මේ big data අර මම කියවනේ data science ඔයගලන්ට හොඳ යන්න පුළුවන් එකපාරක් තමයි cyber security දෙවෙනි එක තමයි data science. ඉතින් මෙහෙම හිතන්නකො මට දැන් දැනගන්න ඕනේ මම ෆෝන් එකක් ගන්නවා.
මට ඕනේ අඩුම මිලට හොඳම ෆෝන් විකුණන තැන. සාමාන්‍යයෙන් අපි අහන්නේ කාගෙන්ද? බ්‍රෝකර් කෙනෙක්ගෙන් අහනවානේ. මට මේ ගයක් හොයලා දෙන්න, කාර් එකක් හොයලා දෙන්න. එහෙමනේ කියන්නේ. අන්න ඒ වගේ ইনফরমේෂන් බ්‍රෝකර් කෙනෙක් තමයි ඉන්ටර්නෙට් එකේ. ඒතර ඔබගේ වටිනා කාලය ඉතුරු කරන්න පුළුවන්. You can save your time. You can save your time and they will search information. ඒ කියන්නේ ඔයා මොනවද හොයන්නේ? ඔයාට ලාභම පොත ගන්න කොහෙන්ද වෙබ්සයිට් එක? හොයලා දෙනවා. ඔයාට හොඳම ලාභම ටිකට් එක ගන්න, එයා ටිකට් එක ගන්න. එයා ඒෂියාද මොකද්ද කියන කිව්වොත් එයා ඒක හොයලා දෙනවා. හරියට මේ අපේ මේ රවින් ඔයාගේ අර ජාවිස් වගේ තොරතුරු ටික හොයලා දෙනවා. එතකොට ඒ වගේ කට්ටියක් තමයි මේ ইনফরমේෂන් බ්‍රෝකර් කියන්නේ. ඒ වගේ වෙබ්සයිට් එක. ඒකේ ඇත්තටම ස්මාර්ට් ෆීචර්ස් තියෙනවා, ඇල්ගොරිතම්ස් තියෙනවා, සර්චින් ඇල්ගොරිතම්ස්, සර්ච් කරන ඇල්ගොරිතම්ස් තියෙනවා. බිග් ඩේටා හැන්ඩල් කරනවා. දැන් ඔයාගේ මේ අර නොලෙජ්, බිග් ඩේටා නොලෙජ් එකකට මේක දැන් මේ ඊ-කොමර්ස් පාඩම නිව් ට්‍රෙන්ඩ්ස් එකත් එක්ක අත්වල බැඳගෙන යන පාඩම් දෙකක්. රයිට්? ඒකයි මේ දෙක එකට යන්නේ බලනකො 19 අහපු විදිහ ප්‍රශ්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඒක. පුතේ දැන් මේකෙදි බිග් ඩේටා කියන්නේ අපිට දැන් අපි කඩයක් ඇතුළට යනකොට ඒ කඩේ තියෙන මේ බඩු අපි කියමු ඇඳුම් කඩයක්. හැංගර් එකේ මම මේ සායක් හොයනකොටම ස්කර්ට් එකක් බලනකොටම මේක මං උස්සනකොටම මේ හැංගර් එකේ දාලා තියෙනවා නම් මොනවා හරි ටැග් එකක් ඒ ටැග් එකෙන් සෙන්ස් වෙනවා නම් මේක මේ වගේ අය තමයි ගන්නෙ කියලා අපිට ඒ පණිවිඩයත් ඇති ඒ ඩේටා. ඒ ඩේටා හරි වටිනවා ඒ ඩේටා. එතකොට මොනවද නිෂ්පාදනය කරන්නේ මොනවද මහන්න ඕනේ ඊළඟ ඇඳුම් කියන එක ගන්න පුළුවන්. එතකොට මෙයා මැදි වයස කෙනෙක්ද තරුණ අය මේක දාඳින්නේ. එහෙම නැත්නම් ගොඩාක් වයසකම අය දාඳින්නේ. ඒ වගේ අදහසක් දෙන්න. එතකොට ඒ සියලුමයි තොරතුරු ගන්න පුළුවන්. මේක තාක්ෂණයත් එක්ක ගියොත් ඔය කියන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සෙන්සර්ස් ගැන කතා කරනවා නම් ඒවත් සම්බන්ධ කරගෙන මේ තොරතුරු හොයාගෙන ඒව දෙන කට්ටිය තමයි මේ ইনফরমේෂන් බ්‍රෝකර් කියලා කියන්නේ. content providers අන්තර්ගත සපයන්නන් යනු ප්‍රවෘත්ති, සංගීත, ඡායාරූප, වීඩියෝ, මාර්ගගත ක්‍රීඩා වැනි අංකිත අන්තර්ගත සපයන අඩවි වේ. ඔන්න තව කට්ටියක් ඉන්නවා. කවුද ඒ වෙබ් අඩවි? අන්තර්ගත සැපයුම් කරන සඳහා හොඳම උදාහරණයක් වන්නේ ලොව පුරා සංගීත ශාස්ත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළ Apple Incorporation වල iTunes ගබඩාවයි. දැන් ඒකෙන් අපිට පුළුවන් මොනවාද? අදාළ ගාස්තුවක් දීලා අපිට පුළුවන් contents ලබා ගන්න. Content providers are the sites that offer digital contents such as news, music, photos, videos, games online. Right? දැන් ඔන්න හොඳම උදාහරණය විදිහට මේගොල්ලෝ දෙන්නේ Apple Incorporation එකේ iTunes Store. right? ඕගොල්ලන් ඉල්ලන ඕනෙම මියුසික් එකක් ගන්න පුළුවන්. right? එතකොට ඕවා අපිට පුළුවන් content provider make money by charging for downloading, providing, display these contents. ඉතින් හිතන්න ෆොටෝ ගොඩාක් තියෙන sceneries ගැන හිතන කෙනෙක්ගේ ෆොටෝස් විකුණලා තමයි ඒ content එක ඒක තමයි. right? එතකොට එයා ඒක දෙනවා. එතකොට ඔයගොල්ලෝ දැකලා තියෙනවා ෆිල්ම් ඔක්කොම එකතු කරන් ඉන්න කට්ටියක් ඉන්නවා. එතකොට ගේම් එකතු කරගෙන ඉන්නවා කට්ටියක් ඉන්නවා. ඒ content providers. ඒගොල්ලන්ගේ මේව නෙවෙයි. වෙන වෙන අයගෙන් අරගෙන තියාගෙන ඒව ගන්න පුළුවන්. එතකොට subscribe අන්න ඔන්න තව ලස්සන එකක්. advertisements දාලා හරි subscribe කරලා හරි සල්ලි හොයන. නේ ඔයගොල්ලෝ දැකලා තියෙන YouTube channels තියෙනවා subscribe කරලා සල්ලි හොයනවා. advertisements දාලා සල්ලි හොයනවා. ඔන්න ඕකෙන් තමයි ඒගොල්ලෝ සල්ලි හොයන්නේ. content providers. portals. portal එකක ප්‍රශ්නයක් 2016 ඊයේ කර ප්‍රශ්නයක් මතක ඇති. web portal ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ට පුළුවන් සියලු තොරතුරු හොඳම උදාහරණය Yahoo ගත්තොත් ඒගොල්ලෝ නිවුස් දෙනවා ඒගොල්ලෝ weather forecast ඒගොල්ලෝ අනිකුත් ඔක්කොම විස්තර ඔක්කොම එකතු කරලා දෙනවා. එතකොට ඒගොල්ලන් අපිට දෙනවා අපිට ගැළපෙන search engine එකකුත් එක්කම අපිට ඔක්කොම අවශ්‍ය තොරතුරු මෙතනින් ගන්න පුළුවන්. right? portal ద్వාර කියලා කියන්නේ අපි මේ ඊයේ කරපු ප්‍රශ්නේ මේක මේ ඊයේ කරපු ප්‍රශ්නේ මම මෙතෙන්ටම දැන් මේකයි 2016 ඊයේ වීඩියෝ එක බලන්න ඊයේ මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා එතනදී මේ ආයතනය සිරිලක් බැංක් කියන ආයතනය තම සේවකයන්ට
මෙන්න මේවා. ඔන්න අර මේකට උදාහරණයක් මම දෙන්නේ. Weather reports, quick search, communicate with other employees. දැන් බලන්න ඔක්කොම email facility ඔක්කොම දෙනවා Yahoo එකනේ. ඒ වගේ leaves, loan, relative services අන්න. එහෙනම් මේ web द्वार නැත්තම් portals මොනවාද කරන්නේ? ශාල ප්‍රමාණයෙන් දත රැස් කරලා සෙවුම් යන්ත්‍ර ඒ කියන්නේ search engine හරහා ලබා දෙනවා. ඒ වගේම තව services ගොඩක් දෙනවා. email services එතකොට අපිට පුළුවන් තව weather forecast ඒ වගේ ගොඩක් විස්තර අපිට ගන්න පුළුවන්. මේ පෙන්වන්නේ ඒ ටික තමයි කාලගුණ වාර්තා අනෙකුත් සේවකයන් සමග සංනිවේදනය කියන chat room එකක් වගේ නිවාඩු සහ ණය සම්බන්ධතා. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ ඔයගලගෙන් අහන්න පුළුවන්. මේ තියෙන වෙබ් පෝර්ටල් එක මේ පෝර්ටල් එකක් සිම්පල් වෙබ් පෝර්ටල් එකක්. ඉතින් හොඳම වෙබ් පෝර්ටල් එක මම දකින Yahoo වෙබ් පෝර්ටල් එක. ගොඩක් අය උදාහරණයක් ඇහුවොත් පෝර්ටල් කිව්ව ගමන් Yahoo කියලා කියන්නේ. right. හරි. ඊළඟට මාර්ගගත සේවා සැපයුම් කරුවන් online service provider. මාර්ගගත සේවා සපයනන් විසින් ප්‍රවෘත්ති සෙවුම් යන්ත්‍ර බැංකුකරණය සෞඛ්‍ය සේවා විනෝදාස්වාදය සමාජ ජාලකරණය ආදී විවිධ මාර්ගගත සේවාවන් සපයනු ලබයි. නිදසුනක් වශයෙන් Facebook මගින් ලෝක ව්‍යාප්ති මාර්ගගත පරිශීලකයන්ට සමාජ ජාලකරණය හා සේවා සපයනවා. අනික් අතට Google විසින් සෙවුම් යන්ත්‍රයක් e-tapel ඒ වගේ අපිට online සේවා සපයනවා. අතර මාර්ගගත සේවා සැපයුම් කරුවන් කියන්නේ ඔය කියන සියලු සේවා සපයන කට්ටියට තමයි. Online service provider provide various services online such as news, search engine, banking, health, entertainment, social networking, etc. like එහෙම යන්න පුළුවන්. අතර example Facebook, Google වගේ ඒවා ගන්න පුළුවන්. Virtual community මේක අහලා තිබුණු ප්‍රශ්නයක්. Virtual community සමාන common interest නැත්නම් සමාන රුචි අරුචිකම් අදහස් හැඟීම් තියෙන අය එකට එකතු වෙලා තමන්ගේ pages හදා ගන්න. එතකොට ඒවට කියනවා virtual communities කියලා. උදාහරණයක් මුද්දර එකතු කරන කට්ටිය. Volvo cars තියෙන කට්ටිය. එතකොට ඔය පෙට්ස්ලා බලු පැටව හැම එකතු කරන කට්ටිය වෙනම ඒ අනුව එකතු වෙනවා. Benz car තියෙන කට්ටිය. ඒ කියන්නේ වැඩිම ඔය trips යන කට්ටිය එකතු වෙනවම ගොඩක් දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් share කරගන්න ඕනේ. අපි මෙහෙ ගියා මෙතන හොඳයි එහෙම කියලා ඒගොල්ලන්ට කතා කරගන්න පුළුවන්. ඒතර ඒක ඇත්තටම virtually ඒගොල්ලෝ දැකලත් නැහැ. නමුත් ඒගොල්ලන්ට පුළුවන් ඒ අදහස් ඉදිරිපත් කරලා ඒ services improve කරගන්න. හොඳම උදාහරණයක් ගන්න පුළුවන්. ඔය බෑක්පැකර්ස්ලා කියලා ඉන්නවා. ඒගොල්ලන් කරන්නේ බෑග් එක පැක් කරගන්නවා යනවා හැමතැන ඇවිදින්න යනකොට දැකලා ඇති පිටරට අය එහෙම ඉන්නවා. ලොකු බෑග්ස් අරගෙන ඒගොල්ලෝ යනවා බස් එකේ නගිනවා යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ නිදාගෙන ඉන්න තැන ඒගොල්ලෝ ඒ බෑක්පැකර්ස්ලා කරන්නේ ඒගොල්ලන්ට ඔය සෝෆා එකක් තිබ්බනම් ඇති නිදා ගන්න. දැන් සමහර ගෙවල් තියෙනවා නෝරේලිය එහෙම ඒගොල්ලන්ට දෙනවා තමන්ගේ කාමරයක් හරි සෝෆා එකක් හරි එහෙම දෙනවා. ඒතකොට එහෙම අය එකතු වෙලා ඉන්නවා. ඒතකොට එයාට පුළුවන් කෙනා මම මෙතන හිටියා. මෙතන හොඳයි. මෙතන නම් යන්න එපා. එහෙම ඒ වගේ ඒගොල්ලන් කමියුනිකේට් කරනවා. ඔය තව ඉන්නවා කැම්පස්ලා. ඒගොල්ලොත් එහෙමයි. ඒතකොට ඒගොල්ලන්ට වෙනම සයිට්ස් තියෙනවා. ඒගොල්ලෝ බලන්න ඕගොල්ලන් ආස දේවල්. දැන් උදාහරණ තාරකා විද්‍යාවට ආස ඇස්ට්‍රොනොමි. ඒ අය වෙනම එකතු වෙනවා. ඒතකොට ඒගොල්ලන් දැන් සෝලර් ඉක්ලිප්ස් එකක් තියෙනකොටම ඒගොල්ලෝ ටටක් ගාලා කියා ගන්නවා. නැත්නම් එකක්වත් මිස් කරගන්නේ නැහැ. අන්න ඒ වගේ එකක්. right? හරි මේ තමයි 2018 ප්‍රශ්නේ. ඔය මේ ප්‍රශ්නේ කරන්න කලින් අපි යමු business transaction කියන්නේ business දැන් මම මේක අඳිනවා මේ විදිහට. ඔයගලන්ට මේකෙන් අඳින්න සුදු පාටින් business ආකාර තියෙන දැන් transaction එකක් කිව්වහම එක පැත්තක ඉන්නව කවුද? sell කරන කෙනා ඉන්නවා. අනිත් පැත්තේ ඉන්නවා buyer ඉන්නවා. අනිවාර්යෙන් ඕක තමයි තියෙන්නේ. විකුණන්නෙක් ඉන්නවා ගන්නෙක් ඉන්නවා.
විකුණුම් කරු ගැනුම් කරු ඔහොම කියනවා. සිංහලෙන් එහෙම කියන ඉංග්‍රීසියෙන් කියනවා seller buyer කියලා කියනවා. seller buyer. දැන් මේ sell කරන කට්ටිය කවුද කියලා බලමු. sell කරන්න පුළුවන් business කාරයෙක්. මම මේ ගෙයක් අඳින්නේ business එකකට. buyers ලාගෙත් ඉන්න පුළුවන් business කාරයෝ. එතකොට sellers ලා ඉන්න පුළුවන් customers. මොකද මේ දෙන්නගේ වෙනස? මේ දෙන්නගේ වෙනස මම මෙතන ලියන්නම්. B කියලා business අය විකුණන්නේ බඩුවක් ලාභ ගන්නම තමයි. ඒක විකුණලා ලාභය ගන්න. client මේ customers ලා කියන්නේ අපි සාමාන්‍ය මිනිස්සු. එතකොට එයා ඇවිල්ලා එයාට අයාගේ තමන්ගාව තියෙන පරණ ෆෝන් එක ඒක විකුණන එක ලාභ ලබන්න නෙමෙයි. ඒක විකුණන එකෙන් අයින් වෙලා එහෙම ඒක තව වැඩක් නැති නිසා විකුණන්නේ. එහෙම ඒක ලාභ ලබන්න විකුණන කට්ටියක් නෙමෙයි. එහෙම අඳුනගන්න කස්ටමර් කෙනෙක්. රයිට් මම හිතන වාණිජවල ඔයාලට වෙනම නිර්වචනයක් ඇති. අපිට කියුවේ දරුවන්ට උගන්වන්න බිස්නස් එකකින් කරන්නේ ඒගොල්ලන් තවත් ලාභ ලබන්න ඒගොල්ලන් විකුණනවා. they get revenue out of this. they just sell. right? ඊළඟට තව තියෙනවා රාජ්‍ය මම රටක් අඳින්නම් මෙහෙම මම අපේ රට මෙහෙම අඳින්න ලංකාව වගේ බලන්න. right. ඒතර government එකනොත් පුළුවන් මෙහෙම කරන්න. එතකොට මේ පැත්තෙත් ඉන්න පුළුවන් ගන්න කට්ටියක් ඉන්න පුළුවන් කවුද? කස්ටමර් කෙනෙක් ගන්න පුළුවන්. බිස්නස් එකෙකුත් ගන්න පුළුවන් බඩුවක් ගන්න පුළුවන්. රටකුත් එහෙමයි. රටකුත් එහෙම. මම මේක G කියලාම දාන්නම්කෝ ගවර්න්මන්ට්. මේවා ලියන්නේ කැපිටල් වලින්. අමතක කරන්න එපා. මේක බැලුවා කැපිටල් අකුරු වලින් ලියන්න. ඊට පස්සේ මේ ගනුදෙනුව වෙනකොට අපි කියමු බිස්නස් එකේ නම් බිස්නස් එකට යනකොට අපි කියනවා B to B කියලා. මොකද කියන්නේ B මේක ලියන්න ඕනේ ලස්සනට B to B. ඔහොම ලියන්න ඕනේ. business to business. මේක එහෙම ලියනවා නම් ඉංග්‍රීසියෙම business කියලා TO2 කියලා ලියලා business ලියනවනේ සිංහලෙන් නම් ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට කියන්නේ මෙහෙම ලියනවා නම් capital B දෙක B කියලා. මේක තමයි හරි ක්‍රමය. ලියන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සිංහලෙන් ලියනවා නම් ව්‍යාපාරයෙන් ව්යාපාරයට ඉංග්‍රීසියෙන් ලියනවා නම් business to business ඉංග්‍රීසියෙන් spelling mistakes නැතුව මෙහෙම ලියනවා නම් capital B එහෙම. දැන් පුතාලා ලකුණු ගන්න නෙමෙයි උදව් කරන්නේ මම. එතකොට පුතාලා මේවා හොඳට ඔලුවට ගන්න. ඊළඟට බිස්නස් එක ඉඳන් මිනිහෙකුට යනවා නම් මොකද්ද කියන්නේ? B to C කියලා කියනවා. ඒ කියන්නේ බිස්නස් එකේ ඉඳන් මිනිහට. උදාහරණයක් ගත්තොත් ඔන්න දැන් තියෙනවා Toyota company එක. Toyota company එකෙන් අන්තර්ජාලය හරහා මේ හැමදේම වෙන්න ඕනේ. මම ඒක පෙන්නන්න. ඉලෙක්ට්‍රොනිකලි මේ සියල්ල වෙන්න ඕනේ ඉලෙක්ට්‍රොනිකලි. එහෙනම් B to B එකක් වෙන්න නම් මොනවද වෙන්න ඕනේ? විකුණන පාර්ශවයේ business, buying පාර්ශවයේ, ලබා ගන්න පාර්ශවයේ business, ගනුදෙනුව අන්තර්ජාලය. එහෙනම් මේකේ කොහොමද වෙන්නේ? Seller must be a business, buyer must be a customer, consumer via business, via internet, through internet. එහෙම කියන්න ඕනේ. ඊළඟට ඊළඟ ආකාරය business එකේ ඉඳන් government එකට යන්න පුළුවන්. business to government. B to G. මේ යන්න පුළුවන්. උදාහරණයක් කිසියම් business එකකින් එයාගේ service එක government එකට දෙන්නේ. 2017 ඩෙන්ගු ප්‍රශ්නේ මේක තිබුණා. ව්‍යාපාරේ මේ state body එකට information දෙනවා ඩෙන්ගු මදුරෝ ඉන්න තැන් හොයලා දෙනවා. එතකොට business එකෙන් මෙතෙන්ට යන්නේ 2017 ප්‍රශ්න පත්‍රයේ තිබුණා. අපි ඒකත් කරමු. right මේ මං කියන ඒවා අනිවාර්යෙන් මම ලියලා අප්ලෝඩ් කරනම අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ. ඊළඟට තව පාටක් මං ගන්නවා. මම ගන්නවා නිල් පාට. කස්ටමර්ගෙන් බිස්නස් එකට යන්න පුළුවන්. C to B. ඒකට කියනවා C to B. යන විදිහ අනුව තමයි යන්නේ ඕක. C to C. උදාහරණයක් අපි කියමු නිමල් කියලා කෙනෙක් ඉන්නවා. ඒ නිමල්ගේ මේ පරණ ෆෝන් එක එයා ඉන්ටර්නෙට් එකට දාලා විකුණනවා. එතකොට ඒක ගන්නවා කමල් කියලා පුද්ගලයෙක්. එතකොට ඒක C to C කියලා යන්නේ. ඊට පස්සේ ගොඩක් අඩුයි C to G ඒවා සර්විස් එකක් මෙහාට යන ඒවා. හැබැයි G ගත්තොත් G ඉඳන් බිස්නස් එකකට යන ඒවා තියෙනවා. එහෙනම් G to B. G to C තියෙන්න පුළුවන්.
ගවර්න්මන්ට් ඉඳන් සර්විස් එක දෙනවා මෙතෙන්ට. මේ වගේ ඒවා ගොඩාක් තියෙනවා. ඔය ලයිට් බිල ගෙවන ඒවා ඔක්කොම යන්නේ මෙතෙන්ට. එතකොට ඔයගොල්ලන්ගේ වාහන අලුත් renewal of vehicle license කොහොම ගන්න පුළුවන්. ඊළඟට ගවර්න්මන්ට් එකක ඉඳන් තව ගවර්න්මන්ට් එකකට යන්න පුළුවන්. වීසා වගේ ඒවා යන්න පුළුවන්. right? කොහොම නමුත් මේ පැති දෙක බලන්න. සෙලර් කවුද බලන්න. බලන්න මේ කවුද කියලා. එයා කවුද? ඊට අමතරව තව එක්කෙනෙක් ඉන්නවා. ආයතනයේ වැඩ කරන පුද්ගලයාට කියනවා E කියලා. අලුත් එකක් ආවා. E. employee. බිස්නස් එකක ඉඳන් තම ව්‍යාපාරයේ සේවකයාට කිසියම් සර්විස් එකක් දෙනවා. උදාහරණයක් හොටෙල් පැකේජ් එක දෙනවා ඔන්ලයින්. ඔන්ලයින් දෙන්නේ ඒක. නැත්තම් එයා දෙනවා ලීව් දාන්න ඔන්ලයින්. ඒක සර්විස් එක B2E. B2E. අර 2016 ප්‍රශ්නේ. වෙබ් පෝර්ටල් එක හදනවා තම සේවකයන්ට මේ ලෝන් දාන්න, ඉගෙන ගන්න, ইনফরমේෂන් ගන්න, තව එක බිස්නස් ප්ලෑන්ස් වලට ඒවට ඒ කියන්නේ ආයතනයෙන් සේවකයාට දෙන සර්විස් එක අනුව මොකද අපි කියන්නේ B2E කියලා කියනවා. එහෙනම් ඔය විදිහට අපිට ගන්න පුළුවන් ඕනෙම දෙයක්. එතකොට කතන්දරයක් වගේ ගියොත් අපිට කියන්න පුළුවන් ඔන්න ටොයෝටා ආයතනයේ කාර් එකක් අන්තර්ජාලය හරහා මෙහි රණතුංග මෝටර්ස් එකට ගෙනාවා. එතකොට ඒක B2B. ඒක ගත්තා අසංක කියලා කෙනෙක්. අසංක කියන්නේ කස්ටමර් කෙනෙක්. එතකොට B2C. එතකොට ඒ අසංක එයාගේ කාර් එක විකුණුවා eBay එකේ දාලා ඒක ගත්තා නිමල්. එතකොට එයා C. එහෙනම් C to C. ඒත් එක්කම මේ ආයතනයේ වැඩ කරන අමිල කියන සේවකයෙකුට මේක විකුණුවට රට යන්න ප්ලේන් ටිකට් එකක් ඔන්ලයින් දුන්නා. එහෙනම් ඒක සර්විස් එකක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් අපිට ගන්න පුළුවන් එයාට B ඉඳන් E සර්විස් එක ලැබිලා තියෙනවා. B to E මෙතන. ඔන්න ඔය විදිහට යන්න පුළුවන්. හරි. 2018 ලිස්ට් එකක් දෙනවා. ඔන්න ඔක තමයි බලන්න ඕනේ. brick and click අන්තර්ගතය ලබා දෙන්නා content provider e-commerce භාණ්ඩ ලෙස මිලදී ගැනීම group purchasing භාණ්ඩ ලෙස මිලදී ගැනීම group purchasing තොරතුරු තැරැව්කරු information broker මාර්ගගත වෙළඳපොළ online marketplace pure click reverse auction ප්‍රතිවෙන්දේසිය අතත්්‍ය ප්‍රජාව virtual community අතත්්‍ය වෙළඳ ප්‍රදර්ශනාගාර 2018 මේ ටයිප් එකේම එකක් 2020 ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ අහන්න ප්‍රශ්න පත්‍රයේ ස්වරූපේ පෙන්වන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍රය දෙන්න මේව ලිස්ට් එක දෙනවා මෙහෙම වාක්‍ය ඛණ්ඩය දෙනවා මුකුත් වෙන දේවල් කරන්න බෑ මේකේ ලියන්න තියෙන්නේ මේ උඩින් අරගෙන මේ දීලා තියෙන වාක්‍ය ලියන්න තියෙන්නේ එහෙමයි කරන්නේ දැන් උදාහරණයක් මේකට මේක යනවනම් එකට අයිති එක ලියන්න මෙතින් වාක්‍ය ඛණ්ඩයේ අංකයට ඉදිරියෙන් ගැලපෙන අයිටමේ පමණක් අයිටමේ පමණක් ලියන්නකොත් දෙකක් ලියුවොත් අපි ලකුණු දෙන්නේ නැහැ මේ ක්‍රම දැන් මේ 2018 19 ප්‍රශ්න ක්‍රමවේදය අනුව ඔයා දන්නේ නැත්තම් නොලියා ඉන්න එක හොඳයි වැරදි උත්තරයක් ලියුවොත් ලකුණු අඩු වෙනවා ඒකින්ද ඔයා දන්නේ නැත්තම් නොලියා ඉන්න ඒක හොඳම දේ මේ හිස්සන් විශේෂයෙන් ওই හිස්සන් පුරවන වගේ සිද්ධිවලදී ඒක එහෙම කරන්න. රචනා ප්‍රශ්න වල නොලියා ඉන්න එපා. මේ රචනා කොටසේ මේ හිස්සන් පුරවන ඒවා නම් එහෙම තමයි යන්න වෙන්නේ. හරි. එහෙනම් මම යනවා ප්‍රශ්න පත්‍රයට ආපහු. ප්‍රශ්නය අහනවා මුලින්ම. Allow third party businesses, other businesses to sell their product and services through website and charge percentage of selling value as a fee. ඔන්න පුතේ වෙබ් අඩවිය හරහා තෙවන පාර්ශවය වෙනත් ව්‍යාපාරිකයකට භාණ්ඩ හා සේවා විකිණීමට අවස්ථාව ලබා දෙනවා. ඒකේ ප්‍රතිශතයක් ලෙස ගාස්තුවක් ගන්නවා විකුණු භාණ්ඩය අනුව. මොකද උත්තරේ එන්න ඕනේ? මොකද උත්තරේ වෙන්න ඕනේ? මේක විශේෂ එකක්. මතකද අර ටෙස්ලා කම්පැනි
මම අර පෙන්නපු අර QR code අන්න ඒකට කියනවා virtual storefront කියලා සිංහල මාධ්‍ය දරුවෝ මෙතන අතත්ය වෙළඳ ප්‍රදර්ශනකාර මේකේ විශේෂත්වය මම රතු පාටින් දැම්මා මේකේ වෙනස තමයි දකින්න මේකේ වෙනස තමයි C2C transactions වෙන්නෙම නැහැ ජනී මට මේ චානල් එක දෙන්න ඊළඟට මාර්ගගත ලබාගත හැකි නිතර අලුත් කිනු ලබන ප්‍රවෘත්ති blog video provide frequently update material such as news blog video online මොකද්ද content provider right අන්තර්ගතය ලබා දෙන්න පොඩ්ඩක් කිනු මගේ අතින් ඇඳුනා මෙතන sorry ඊළඟට පොදු රුචිකත්වයේ අදහස් වමාරු කර ගැනීමට අන්තර්ජාල ඔස්සේ ඉඩ සලසා දීම allow sharing common interest and ideas over internet මොකද්ද virtual community අතත්ය ප්‍රජාව ඊළඟට පාරිභෝගික ඇණියුම් කරන ලද ඇණියුම් බාර ගැනීම සැකසීම consumer transactions are processed by the business operations web portal and then delivered and fulfilled by the wholesalers and retailers participating wholesalers and retailers web portal haraha sidu kerana mudal ගෙවීම පසු භාණ්ඩ බාර දීම සහ සිල්ලර වෙළඳුන් සහ තොග වෙළඳුන් මගින් සිදු කිරීම can have C2C transaction also මොනවාද online marketplace හරහා අපිට පුළුවන් ඔය කියන තොග වෙළඳුන්ට සිල්ලර වෙළඳුන්ට බඩු විකුණන්න පුළුවන්. ඒ වගේම eBay හරහා අපිටත් පුළුවන් අපේ තියෙන පරණ කැමරා එක විකුණ ගන්න. අපේ පරණ කාර් එක විකුණ ගන්න. ඒව කරගන්නත් පුළුවන්. right? මාර්ග අරකේ බෑ. හොඳයි virtual front එකේ බෑ. right? store front එකේ බෑ. මාර්ගද සාප්පුවක් මෙන්ම භෞතික සාප්පුවක්ද ඇත. has a physical shop as well as online shop. Pure brick and click දෙකම තියෙනවානේ brick and click. ඊළඟට ඕනෑම කෙනෙක්ව ලබාගත හැකි අන්තර්ජාලයේ ඇති පාරිභෝගිකයන්ට අදාළ දත්ත එක්රැස් කොට විශ්ලේෂණය කර සාරාංශ කර තොරතුරු අනිකුත් පාර්ශ්වවලට අලෙවි කිරීම. As a business that collect publicity available data from consumers on the internet, analyze, summarize, and sell that information to other parties. මේ public data මේ data අරගෙන අර big data analyze කරන කට්ටිය ගැන තමයි. ඒගොල්ලන්ට කියනවා information brokers කියලා. ඒගොල්ලෝ ඒ information දීලා තමයි සල්ලි හොයන්නේ. තේරුණාද? එතකොට දැන් මේ වෙලාවේ මේ අපි ගත්තොත් ඔය ඔයගොල්ලන් ඔය යනව නේද ඔන්ලයින් වෙබිනාර්ස් වලට එහෙම යනකොට ඒ data ටික අරගෙන ඒවා දෙන්න පුළුවන් ඉන්ස්ටිටියුට්ස් වලට දෙන්න පුළුවන් after A level ඔයගොල්ලන්ට ඔය call එහෙම එන්නේ අන්න information brokers ලගේ. ඔයගොල්ලන් බලන්න ඔයගොල්ලන්ට after O level වල එක එක අය කතා කරලා කියන මේක කරන්න මේක කරන්න. දැන් A level වල බලන්න දන්නේ නැති අය ලියුම් එවනවා. මේකෙන් ඒ කොහොමද information brokers ලා information දීලා ඒක ඉන්ටර්නෙට් එකේ හරහා තමයි මේක වෙන්නේ. sorry. ගැනුම්කරුවන්ට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සඳහා විකුණුම්කරුවන්ගෙන් එකිනෙකා අන්තර්ජාලයේ භාවිතයෙන් තරඟ කිරීම හා ඔවුන් එකිනෙකා අතර ලන්සු තැබීම නිසා මිල ගණන් සාමාන්‍යයෙන් අඩු වීම. ඊපස්සේ
A seller compared obtained a business from the buyer using the internet, and prices may typically decrease as the seller underbid each other. අපි මේ ලන්සුති වෙන ක්‍රමයේ එකම අපේ උදාහරණයේ auction අපිට ඒක අමාරුවක් නැතුව හොයාගන්න පුළුවන්. ප්‍රතිවෙන්දේසිය මේක මේ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන් ආයමත්. There can be many many sellers can offer their items or goods or services through internet. ඒ කියන්නේ reverse auction ගැන තමයි. සමාජිකයන්ගේ සාමූහික මිලදී ගැනීම ශක්තිය පදනම් කරගෙන obtain discount from the vendors on the internet based on the collective buying power of members. Collective buying power ඒ කියන්නේ අර සමූහයක් එකතු වෙලා ගන්න කතන්දරේ මොකද්ද? group purchasing අන්තර්ජාලය හරහා තමයි වෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා බඩු මිලදී ගැනීමේ භාණ්ඩ මිලදී ගන්නවා කාණ්ඩ ලෙස. ඒ කියන්නේ කුඩා වුණාම අපිට ඒ ඩිස්කවුන්ට් එක obtain. right. ඔන්න අහනවා question එකක්. Some provinces in Sri Lanka currently issue renewal of ඔන්න මම මේ කතාව කියවනේ ටිකකට ඉස්සෙල්ලා. Renewal of license for motor vehicles online. Which of the following as correct business type? Business type එක අහනවා. Very good. Government to consumer. Right. ඊළඟ ප්‍රශ්න උත්තරේ. Which of the following statement is true with the perspective of e-business transaction? Businesses sell their product to consumers through internet C2B. හරිද? Businesses sell their එහෙනම් ඉස්සරහට එනෝනේ මොකද්ද? මේවා හදන්න පුතේ. හදන්න මේක හරිද? C2 නෙවෙයි. මොකද්ද වෙන්න ඕනේ? Businesses sell their product consumer නම් B2C වෙන්න ඕනේ. Very good. හරි. ඊළඟට Wikipedia is an example for C2C. හරිද? නෑ අපි එහෙම එකක් අහලා නෑ. Use of company intra business network අනම intra network එකක් ගැන කතා කරා. Intra business network to provide services to their employees. මේක නම් අපි දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කරා නේද පුතේ? අපි කිව්වා intranet එකක් ගැන. intranet කියන්නේ ඒ අදාළ ආයතනය තුල පමණක් network එකේ leave දාන්න පුළුවන් ඒවා. මේක හරියටම හරි. අනික කිව්ව වැරදිද කියලා බලමු අපි. Amazon මේක B2C distribution of information goods should be made by the agreement of buyers and sellers. එහෙම එකක්. Amazon.com is example for government to නෑ. එහෙම එකක් නෑ. Yes, it's C2C. Right. මේ ප්‍රශ්න අපි දැන් කරනවා ලෑස්ති වෙන ප්‍රශ්නෙට මේ 2018 වගේම එකක් 19ම 19 වගේ එකක් ඔයාලා බලාපොරොත්තු වෙන්න වෙනවා. Right? A business sells handicraft items such as wooden mask, handmade souvenirs and batik, and handlooms clothes for tourists in a certain city of Sri Lanka. At present, customers walk to the shop and buy goods with cash. ඒ කියන්නේ දැන් මෙච්චර කාලයක් නම් කඩේට ගිහිල්ලා බඩු ගන්නවා කවුද මේ මිනිස්සු මොනවාද මේ තියෙන්නේ souvenirs තියෙනවා. ඒ වගේම batik තියෙනවා. ඒ වගේම handloom ඇඳුම් තියෙනවා. Right? එතකොට දැන් මේගොල්ලන් අහන්නේ the owner plans to start selling his product online through his own web portal. web portal කතාවක් එනවා. මොකද ඔන්න මේ වෙබ්සයිට් එක හරහා විකුණන්න හදන්නේ. මේ 2018 රචනා ප්‍රශ්න ගැන මම මේ කතා කරන්නේ. right? අහන්න පළවෙනි ප්‍රශ්නේ ඔන්න මේගොල්ලෝ අහන විදිහ බලන්න. මුලින්ම අහනවා state the type of e-business model. business model
uh, the owner plans to start මොකද කියන්න වෙන්නේ business model එක ඔන්න එතනද ඔයගොල්ලන්ට ගැටලුවක් එන්න පුළුවන් ඔයගොල්ලෝ බලනවා මොකද business model කියලා අපි ඉගෙන ගත්තේ හරි වැඩේ business model කියලා ඉගෙන ගත්තේ pure brick ද pure click ද එහෙම කියලා එන්න එතන ගැටලුවක් එනවා එතකොට මෙතෙන්දී මේ ප්‍රශ්නේ මේ විදිහට අහන එකක් නෑ දැන් බලන්නකො මේ මොහොතකට ඉස්සෙල්ලා business model කියලා ප්‍රශ්නයක් ආවා ඔයගොල්ලන් කිව්වේ මොකද්ද business model එක කිව්වහම අපි බය වුණා මොකද්ද මේ business model කියන්නේ pure click pure brick brick and click හැබැයි දැන් මෙතන අහනවා business model කියලා බලාපොරොත්තු වෙන පිළිතුර B2C ළමයි කියන්න පුළුවන් බලාපොරොත්තු වෙන ආකෘතිය click and brick කියලා කියන්න පුළුවන් ඉතින් අපි ඉගෙන ගත්තේ e-business model කියලා ඒකනේ අපි මේ ප්‍රශ්නේ ඊයේ පෙරේදත් ගිහිල්ලා ඉදිරිපත් කරා විභාග දෙපාර්තමේන්තුවට ඉතින් අපි මේක කියපු නිසා පුතාලට අර මේ වගේ e-business model කියලා අහන්න නැතුව ඒකේ කියයි වරහන් ඇතුලේ මේ e-business එක වෙන්නේ B2C ද B2B ද කියලා මේ ටික දෙයි. මේකේ පහක් විතර දෙයි. එතකොට ළමයා ලියන්න පුළුවන් තනියම. අපි කිව්ව අපිට ගැටලුවක් තියෙනවා මෙන්න මේ මොඩල් කියන්නේ දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ B2B B2C කියන්නේ අපි හිතන් ඉන්නේ transaction type කියලා. එතකොට එහෙනම් මොකද මේ brick and click and brick pure click ඒ කතාව මොකද්ද කියලා. එතකොට ඒ කතාවට අපි හිතන් ඉන්නේ business model කියලා. දැන් බැරි වෙලාවකත් මම මේ කියන එක හොඳට බලන්න බැරි වෙලාවකත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයා confuse වුණොත් හරි වැඩේ. මොකද්ද මම ලියන්නේ B2C ද click and brick ද එහෙම හිතනවනේ ඒ දැන් ආවා කියලා හිතමුකෝ අපි කියන දේ ගිහිලා නැතුව ආවා අපි තුන් දෙනෙක් කතා කරා ටීචර්ස්ලා තුන් දෙනෙක් ගිහිල්ලා ඔක කතා කරා ළඟදී කතා කරා එතනදී කිව්වා ඒක වෙන්නේ නැහැ කියලා එතන හිටියා ඔක්කොම කට්ටිය හිටියා එතකොට ගැටලුවක් වෙන්නේ නැති වෙන්න සමන් ක්ලාස් එකේ ඉන්නේ කරන්න පුළුවන් දැන් බැරිලකට ඇහුවා කියමුකෝ එතකොට ඔබ කියන්න ඕනේ ඔයාට දැන් මෙතන ලියන්න හොඳට ඉඩ තියෙන ප්‍රශ්නයක් නෙමේක ඔයා ලියන්න මෙතන එහෙම වුණොත් B2C ඔයා ඒක දන්නවා ඒකේ ඔයාට කිසිම ගැටලුවක් නැහැ මොකද බිස්නස් එකකින් තමයි ව්‍යාපාරයේ තමයි මේ ඔය කියන බතික් ව්‍යාපාරයේ සිට ගනුදෙනු කරුවා මේ කස්ටමර් එතකොට ඔයාට කිසිම ගැටලුවක් නැතුව B2C කියලා ඔයා උත්තරේ ලියනවා මම දන්නවා කිසිම ගැටලුවක් නැහැ. නමුත් දරුවා පැටලෙන්න පුළුවන් මේ අහන්නේ මේ B2C කතාවද B2B ඔය කතන්දරද නැත්නම් ඔය pure brick pure click brick and click. දැන් මෙතෙන්දී යන්න පුළුවන් උත්තරේ මොකද්ද? brick and click දෙකම තියෙනවනේ කඩේටත් ගිහලා ගන්න පුළුවන් ඔන්ලයින් උත් දෙන්න පුළුවන්. එතකොට ඔයා හිතනවා මේ කියන්නේ ඒකද කියලා. එතකොට ඔයා ආයි ලියනවා මෙහි ප්‍රශ්නය පිළිබඳ ගැටලුවක් ඇති ප්‍රශ්නය අසන දේ ගැන ගැටලුවක් මට ඇති බැවින් මෙය මේ වන අතර කියලා ඒ විතරක් නෙමෙයි ඒ ඕගනයිස් මේ එය brick and click කියලාත් එහෙම ලියන්න. එතකොට අපිට අට උත්තර නැහැ එක අවුරුද්දක මෙහෙම කියලා දැන් මේ ප්‍රශ්නේ අපි එක වෙලාවක අපි මේක ඉදිරිපත් කරපු නිසා අපි මට පෞද්ගලිකව මට මේ වෙනුවෙන් කතා කරන්න පුළුවන් මම ඒක පොරොන්දු වෙනවා right ඒක ගැටලුවක් නෑ පොඩ්ඩක්වත් ගැටලුවක් නෑ ඔයා බය නැතුව උත්තරේ ලියන්න ඔයාට දැනෙනවනේ මේකේ උත්තර දෙකක් තියෙනවා කියලා එකක් තමයි එයාලා බලාපොරොත්තු වෙච්ච එක B to C ගැටලුවක් නෑ මේ අවුරුද්දේදී හොඳට බැලුවා මේ B business to consumer business to customer හරි නමුත් හොඳ උත්තරේ consumer ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ලියන්නේ සිංහල මාධ්‍යදරුවෝ ව්‍යාපාරයෙන් කාර්යභෝගයට කියලා ලියන්නේ ලියලා දැන් අර මං කියපු ගැටලුව ආවොත් ඔය ආයෙ ලියන්න උත්තරේ ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේ එකක් වෙන්නේ නැහැ කියන එක මට 100% විශ්වාසයි ප්‍රශ්නය අහයි දරුවාට අපි කිව්වා අපිට පැටලිලා තියෙනවා එක අවුරුද්දක මෙහෙම අහනවා මේ බලන්න ඊට මොහොතකට කලින්
මෙතන කියනවා transaction business මෙතන business type කියනවා. තව තැනක mode කියනවා. ඉතින් අපිට මෙන්න මේක සහ pure brick වල ගැටලුවක් තියෙනවා. ඒක පැහැදිලි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව උගලන් වෙනකොට එන එකක් නැහැ. ඒක මම එහෙම හිතනවා. මෙන්න මෙතන මේ බලන්න. මේක අහන්නේ මොකද මේ? වාණිජ්‍ය වර්ගය. ඉංග්‍රීසි එක බලන්න. e-commerce type. එතකොට e-commerce type කියලා කිව්වොත් ඔයගොල්ලෝ අර විදිහට යන්න පුළුවන්. එතකොට ඒ අපිට පැහැදිලි තැන් දෙකේ ගැටලුව තියෙන හින්දා ඔයාලට මේ පාර ඒක පැහැදිලි කරලා දෙයි. ඕක අහනවනම් ඒක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මෙතන අහන්නේ e-business transaction කියලා. තැන් තැන් වල භාවිතා වන වචන දරුවාට ගැටලුවක් වෙන්න බෑ කියලා අපි කිව්වා. ඒකින්ද ප්‍රශ්නයක් වෙන්න බෑ. ඊළඟ ප්‍රශ්නය අහනවා ඊළඟ ප්‍රශ්නේ මම ප්‍රශ්නයට යන්න. හෝටලයේ සහ අත්කම් භාණ්ඩ ව්‍යාපාරයේ මේක පේන්නේ මම පහළට ගන්න. හෝටලයේ සහ අත්කම් භාණ්ඩ ව්‍යාපාරයේ යෝජිත මාර්ගගත සාප්පු යන්න එකිනෙක සඳහා ඊ ව්‍යාපාර ආදායම් ආකෘතිය මේ රෙවෙනියු මොඩල් කියන කතාව අපි මේක ඉදිරියේදී අහන එකක් නෑ. අපි රෙවෙනියු මොඩල් කතන්දර කියලා දෙන්නේ නෑ. සහ අපේ සිලබස් එකේ නැහැ එහෙම එකක්. ඒවා ආපහු අහන එකක් නෑ. නමුත් ඉතින් මේ අවුරුද්දේදී දරුවාට ලිහිල් කළා උත්තරේ ලකුණුත් එකයි ගියේ. ඒකින්ද ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. එතෙන්දී හොටෙල් එක මගින් මොකද්ද කරන්න පුළුවන්? hotel can earn revenue by display handicraft businesses advertisement. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අපි යමු ආයි බලන්න. Assume that the certain tourist hotel ඔන්න දැන් hotel එකකුත් කතන්දරයට එනවා. Situated nearby ඔන්න දැන් ළඟ ඉන්න hotel එක ඇවිල්ලා ඒගොල්ලන් කැමතිලු ඒගොල්ලන්ගේ ඒගොල්ලොත් මේකට support වෙන. ඒගොල්ලන්ගේ hotel එකේ දාගන්න කැමතිලු වෙබ් එක. right? කොහොමද වෙන්නේ? ඒගොල්ලන් publicity එක දෙනවා online මේ shop එක ගැන. ඒගොල්ලන්ගේ hotel web එකේ දානවා. දැන් අපි කියමුකෝ මොකක් හරි hotel එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ බතික් ගැන ad එක දානවා. දැන් අහන්නේ කොහොමද මේ hotel එකටයි handicraft business එකටයි කොහොමද මේකෙන් ආදායම එන්නේ කියලා බලන්න. right? hotel එකට එන්නේ තම වෙබ් අඩවියේ අත්කම් භාණ්ඩ ව්‍යාපාරයේ ප්‍රචාරක දැන්වීම ප්‍රදර්ශනය කිරීමෙන් ගන්න පුළුවන් ආදායම. business එකට මොකද ගන්න පුළුවන්? අත්කම් භාණ්ඩ ව්‍යාපාරයේ යෝජිත ව්‍යාපාර ඊ ద్వාරයේ මගින් සිදු කරන භාණ්ඩ අලවීම් ගන්න පුළුවන්. දැන් හිතන්න බතික් ඇඳුමක් තියෙනවා. මේ බතික් ඇඳුම ඇඩ් එක දාලා තියෙනවා වෙබ් හොටෙල් එකේ වෙබ්සයිට් එකේ. මේක ගන්නවා එක්කෙනෙක් ඇවිල්ලා. මෙන්න මේක නා ඔන්ලයින් ඇවිල්ලා ගන්නවා. මේක ගන්නාම මේකෙන් මේ භාණ්ඩ විකිණීමෙන් පහට භාණ්ඩ විකුණනවා. එතකොට එයාට ලාභයක් හම්බ වෙනවා මේ භාණ්ඩ ගන්න. ඒකෙන් මෙයාගේ ඇඩ් එකේ නේ තිබුණේ. මෙයාට රුපියල් 500ක් දෙනවා. එතකොට මෙයා 500ක් ගන්නවා බතික් කඩේ බතික් මේ අපි කියන handicraft shop එක ඉතුරු 2500 අරගෙන ඉන්නවා. ඒතර දෙන්නටම ලාභ හම්බ වෙනවා. ඒතර මේගොල්ලන් දානවා advertising revenue model එහෙම දාන්න පුළුවන්. advertising model එකක් විදිහට දාන්න පුළුවන්. ඒකට කියන නම පොඩ්ඩක් බලා ගන්න advertising revenue model කියලා කියන්න පුළුවන්. ප්‍රචාරක ආදායම් ආකෘතියක් ලෙස. ඊළඟට සැලසුම් කරන ලද ඊ ව්‍යාපාරයේ මාර්ගගත ගෙවීම් සැකසීම් සඳහා භාවිත කළ හැකි ක්‍රම දෙකක්. ඊළඟට අහන්නේ English medium අය බලන්න ප්‍රශ්නේ. Briefly explain one possible e-business revenue model each for the hotel and the proposed online. ඒක අපි කරා නේද? දෙක කොටසට අපි කරාවෝ. right. ඊළඟට කියනවා state 2 method
that can be used by the Plan e-business for processing online payments. So how you are going to pay for this? You can use payment gateway, credit card, debit cards. මම ඒකේ උත්තරේ පෙන්නන්නම්. Payment gateway using credit card, debit card, using electronic payment cards. ඒවා ඔක්කොම ලකුණු දුන්නා අපි. Third party electronic payment processing such as PayPal. PayPal කියලා දුන්නොත් ලකුණු දෙන්න එපා කිව්වා. PayPal කොහොම නමක්නේ. Such as PayPal කියන කිව්වා. ඒක කමක් නැහැ කියලා කිව්වා. Online fund transfer කියලා කියන්න කිව්වා. ඒක කමක් නැහැ කියලා කිව්වා. Using online banking fund transfer ඒකත් කමක් නැහැ කිව්වා. මේකේ තෙවන පාර්ශවයක් වෙන මේ PayPal වැනි කියන එක දෙන්න කිව්වා. PayPal කොහොමද ලකුණු දෙන්න එපා කියලා කිව්වා. ඒත් ඒක අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. right මේක එක ප්‍රශ්නයක් මිස් වුණා උඩ එක මෙන්න මේක. what type of e-business model ඔනා යහනවා e-business model මෙතනත් ඇහුවා state the type of e-business model ඒ මුලින් එක මොකද්ද business එකේ ඉඳන් consumer ට දැන් මේකේ අර පැටලෙන්නේ නැහැ ඕගලන්ට පොඩ්ඩක්වත් බය වෙන්න එපායි අර pure brick කියලා ලියවෙන්නෙත් නැහැ මොකද මෙතනත් අහනවනේ model කියලා එතකොට කියවෙන්නේ මොකද්ද අර හොටෙල් එකේ ඉඳන් තව හොටෙල් එකකට ඒ කියන්නේ B2B B2B උත්තරේ B2B දේවරනේ දෙකේ බය වෙන්න එපා පැටලෙන්නේ නැහැ ඔයාලට පොඩ්ඩක්වත් පැටලෙන්නේ නැති වෙන්න මේ පරහයි මොකද අපි කියලා තියෙන හින්දා මේ දැන් මේකේ කිසියම් ළමයෙක් කලින් ප්‍රශ්නෙට ලියුවොත් බැරි වෙලාවත් බ්‍රිග් ඇන්ඩ් ක්ලික් කියලා දරුවා මේ දෙවෙනි ප්‍රශ්නේ මේක කියවනකොටම ළමයා මේක හදනවා අනිවාර්යෙන් හදනවා right ඒක බය වෙන්න එපා පොඩ්ඩක් මොකද මෙතනත් අහනවනේ what type of business model කියලා හිතර එහෙම අපි සරින් සරේට මේ pure click මාරු වෙන්නේ නැහැ නේ ඒක ප්‍රධාන තුනයිනේ තියෙන්නේ ඒකෙන්ද මේකේ තමයි ඔය කැලි තියෙන්නේ B2C B2B ඒ වගේ බලන්න තියෙන්නේ ඉතින් අනිවාර්යෙන් ඔයා බය වෙන්නේ නැතුව මේකට උත්තරේට යන්න මේක වැරදිලා ලියලා මෙතෙන්ට එනකොට දරුවා උත්තරේ නැවත මේක හදලා මෙතෙන්ට යනවා බය වෙන්න එපා right ඊළඟට briefly explain one e-marketing method that you would propose to attract customers to the planned e-business web portal. දැන් මේක අන්න ඔයාට හොඳ උත්තර දෙක තුනක් දෙන්න පුළුවන් මෙතනින්. ඔයාට පුළුවන් Facebook එකේ social media මේක Facebook කියලා විතරක් දාන්න එපා. social media such as Facebook, Twitter ඒ වගේ දාන්න පුළුවන්. ඒ වගේම email campaign ඒ වගේම SMS campaign advertising on another website right එහෙම දාන්න පුළුවන්. සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ ප්‍රචාරය කරන විද්‍යුත් තැපැල් කියන්නේ කොහොමද ඇට්‍රැක්ට් කරන්න කියන එක අහන්නේ. අපිට කොහොමද මේක දෙන්න පුළුවන් තව. ඒතර ඔයාලා මවා ගන්න YouTube වල ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ සෝෂල් මීඩියා වගේ එකක්. මේකත්. එතකොට Facebook ad එකක් දාන්න පුළුවන්. ඊමේල් ටිකක් යවන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ෆෝන්ස් වලට කොයිතරම්නම් එනවද නේද ඔය එක ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඒ වගේ. ඒ වගේම search engine optimize කරන්න පුළුවන්. search engine හරහා අලෙවි කරන්න පුළුවන්. search engine වල එනවා right. මේක අපි කරපු ප්‍රශ්නේ 2016 මේක කරන්න කරලා මට එවන්න හැම ප්‍රශ්නයක්ම තනියම කරන්න ඕනේ උත්තරේ පස්සේ බලන්නේ දැන් මට පොරොන්දු වෙන්න ඕනේ 2016 2017 2018 2019 හොඳේ අනිවාර්යෙන් පුතාලා කරන්න මම සතියක් හරි දෙන්න ඔයගොල්ලෝ හොඳට කරලා උත්තරේ මට අප්ලෝඩ් කරලා තියන්න ඕනේ මට වෙනම WhatsApp කරන්න මම බලනවා හැම පේපර් එකක්ම බලනවා 2019 ටක් ගාලා අපි යමු එකට 2019 අර විදිහටම මැච් කරන්න දීලා තියෙනවා මම කො මේ වගේම එකක් ඒ කියලා ඔයගලන්ට right දැන්වීම් ප්‍රචාරක ආදායම් ආකෘතියක් ලෙස advertising as a ඔය revenue model ඔය කතන්දරේ මේ අලුත් panel එකෙන් ඔය විදිහට ආවර මේ models විදිහට ඒ කියන්නේ ආදායම් ආකෘති විදිහට ඔය විදිහට ආවා එතකොට පුතාලට බලමු අපි ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්න පුළුවන් කියලා
මම හැම එකේම ලිස්ට් එක උඩ දාලා තියෙනවා ප්‍රශ්න පත්‍රේ මෙන්න මේකේ. ඔන්න මෙන්න මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. උත්තරේ ඔයාලා හොයන්න. මෙය මුදලට භාණ්ඩ හා සේවා හෝමාරු කෙරෙන ගැනුම්කරුවන් හා වෙළඳුන් භෞතිකව අන්තර් ක්‍රියාවේ යෙදෙන ස්ථානයකි. A place where buyer and seller interact physically for exchanging goods services. මොකද උත්තරේ වෙන්නේ හොයාගන්න බලන්න. Very good. Traditional marketplace. ඔන්න හරියට හරි උත්තරේ හොයාගත්ත. Traditional සාම්ප්‍රදායික වෙළඳපොළ. Right. දෙවෙනි එකට යන්න. These are usually prohibited to sold or purchase through e-commerce system. මෙවැනි දෑ වාණිජ්‍ය පද්ධති ඔස්සේ විකිණීම, කොමිලදී ගැනීම සාමාන්‍යයෙන් තහනම්. මොනවාද? harmful explosive. හානිකර පුපුරන ද්‍රව්‍ය ඉන්ටර්නෙට් එකේ විකුණන්නේ නැහැ. ඊළඟ එක. ව්‍යාපාරික වෙබ් අඩවියකට පූර්ණ ප්‍රවේශ සඳහා පරිශීලකයන්ගෙන් නිතිපතා ගාස්තුවක් ගෙවනු ලැබේ. User pays a regular fee to have full access to website for a business. මොකද්ද? ව්‍යාපාරික වෙබ් අඩවියකට පූර්ණ ප්‍රවේශයට. ඔයගොල්ලෝ දැකලා තියෙනවා සාමාන්‍යයෙන් සමහර වෙබ්සයිට්ස් වලට යන්න බෑ. ඒගොල්ලන් නෑ පේමන්ට් ගේට්වේ නෙමෙයි. වෙබ් එකට යන්න බෑ. ඒකට වෙනම අපි මොනවද කරලා තියෙන්න ඕනේ? subscribe නෑ. online market නෑ. subscription as a renewal model. subscribe කරලා තියෙනවා. subscribe කරපුවාට විතර යන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා තියෙනවා මුලින්ම ෆෝම් එකක් දෙනවා. right? ඒක දැනගන්න ඕනේ එක. මේ තියෙන උත්තරේ ග්‍රාහකත්වයේ ආදායම් ආකෘතියක් ලෙස. ඉතින් මම මේ දෙක විස්තර කරන්න වෙනවා දැන් එහෙමනම් ඔයගොල්ලන්ට දාන්න online marketplace කියන්නේ where online negotiate customer මේ වෙබ් අඩවියකට ප්‍රවේශ වීමට ප්‍රශ්නයක් නෑ. eBay එකට යනවනේ ඔයගොල්ලන් amazon.com e-marketplace එක ගන්න. ඒවට යන්න තහනම් නෑනේ. දැන් මේකේ නිතිපතා ගාස්තුවක් ගෙවනු ලැබෙනවා. subscription as a renewal model. right. අපි යමු ඊළඟ එකට. ඒක මවා ගන්න එහෙම. ඔයා එහෙම දැන් ඔයා පැටලෙන්න එපා පුතා. ඔයා ටක් ගාලා බලන්න online marketplace. හොඳම උදාහරණේ eBay. eBay එකට මම ගෙවනවද යනකොට අන්න එහෙම හිතන්න. right? Subset of e-commerce that involves using social media to assist the online buying and selling products and services. මේ මාර්ගගත භාණ්ඩ හා සේවා මිලදී ගැනීම විකිණීමේ සමාජ මාධ්‍ය භාවිතා කරන වාණිජ්‍ය උපකුලකයකි. මොකක්ද? social මොකක්ද? social commerce. yes. සමාජ වාණිජ්‍ය. very good. facilitates a payment transaction by the transfer of information between e-commerce application and the back-end financial services provided through source means. මෙය වාණිජ්‍ය යෙදුම් සහ පසු අන්තය back-end මූල්‍ය සේවාව ලබා දෙන අතර තොරතුරු හුවමාරු කිරීම මගින් ආරක්ෂාකාර ලෙස ගෙවීම. මේක නම් උත්තරේ තියෙනවා. ගෙවීම තොරතුරු වලට පහසුකම් සලසයි. ආරක්ෂාකාරීව අහලා තිබුණා ගිය අවුරුදු 2016 තිබුණා ඇයි මේ පේමන්ට් ගේට්වේ හරහා පේ කරන්නේ ආරක්ෂාකාරී. උත්තරේ තියෙනවා මොකද්ද? payment gateway. very good. ඊළඟට අදාළ රාජ්‍ය කාර්යාලය මගින් ලබා දෙන මාර්ගගත වාහන ආදායම. මේක ඉතින් 2017 අර අහපු ඔන්ලයින් මේ MCQ එක වාහන ආදායම් බලපත්‍ර අලුත්කරියා කිරීම රාජ්‍ය මොකද්ද? government to citizen service. ඒක ඇත්තටම නම් පුතේ
මේක අපි G2C කතාව තමයි යන්නේ මම පොඩි කතාවක් කියන්න මෙතන G2C තමයි හරි එක මෙන්න මේ 2017 සිටිසන් කියලා ලියුවොත් ලකුණක් කැපුවා සිටිසන් එන්නේ e government අපි කතා කරන්නේ e commerce commerce වල citizens ලා නෑ ඉන්නේ consumers ලා විතරයි එහෙම ආවා 2017 මන්ද දැන් මේ 19 වෙනකොට සිටිසන් උත්තරයක් විදිහට ඇවිල්ලා තියෙනවා නමුත් මේක විදිහට අපි ගත්තොත් G2C හරියටම හරි පරිස්සම් වෙන්න ඕනේ ප්‍රශ්නයක්. හැබැයි බය වෙන්න එපා. ඔයාලට මොනවා හරි දෙයක් වුණොත් ඔයගොල්ලෝ අපිට කතා කරලා කියන ආන්සර් කරනකොට ආන්සර් කරන වෙලාවේ කතා කරන්න බෑනේ. කරාට පස්සේ කියනකොට මම ලිව්වේ මේ හේතුව නිසා. ඉතින් ඒවා අපිට කතා කරන්න හැම විටම පුළුවන්. ඉතින් මේ අර ගැටලු සහගත තැන් ඔක්කොම निराකරණය වෙයි මේ වෙලාවේ බය වෙන්න පොඩ්ඩක්වත් කාර්යයක් නෑ. උත්තර ටික තියෙනවා ඔයගලන්ට බලා ගන්න. अंतिम प्रश्ने ABC Books පුද්ගලික සමාගම පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනීම සහ විකිණීම සඳහා සුවිශේෂත්වයක් දරයි වර්තමානයේදී ව්‍යාපාරික මෙහෙයුම් මුළුමනින්ම අත්තිරු ක්‍රමයට පියෝ බ්‍රික් ක්‍රමයට සිදුවේ. ඔන්න මේ ඔය කියන ABC සමාගම පාවිච්චි කරන ලද පොත් විකුණලා තියෙන කට්ටිය මේ 2019 තුන්වෙනි ප්‍රශ්නේ ගිය අවුරුද්දේ ප්‍රශ්න වලට කිට්ටුවෙන් ආශ්‍රය කරන්න මොකද ඔයගලන්ට අනිවාර්යයෙන් එවැනි ප්‍රශ්නයක් තමයි මේ ලැබෙන්නේ ඊළඟට අහනවා ABC පුද්ගලික සමාගමේ වෙබ් අඩවිය ආරම්භ කර සිය පාරිභෝගිකයන්ට මාර්ගගතව පොත් මිලදී ගැනීමට ඉඩ සලසයිලු මෙම සිද්ධියට යෙදෙන්නා වූ ආදායම් ආකෘතිය ආදායම් ලබන ක්‍රමය කුමක්ද කියලා අහනවා. එතකොට එතනදී ඔන්න එතනදී ආපහු ඔයගලන් දැනගන්න මේගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ මේක ආදායම් ආකෘතිය කියලා කතන්දරේ අපි කිව්වා මෙම ආකෘති කතාව අපි අපේ සිලබස් එකේ නෑ කියලා. නමුත් ඔන්ලයින් සේල්ස් කියන කතාව ලියුණා. ඔන්ලයින් සේල්ස් එකට එක ලකුණයි හැබැයි යන්නේ ඔන්ලයින් සේල්ස් මේක ආදායම් කරන්නේ කොහොමද ඔන්ලයින් අන්තර්ජාලය හරහා කියලා ලියන්නකෝ ඒක කමන්නේ. දෙවෙනි ප්‍රශ්න උත්තර ටික දාලා තියෙනවා බය වෙන්න එපා උත්තර තියෙනවා ඔන්ලයින් සේල්ස් මේ දීලා තියෙන රෙවෙනියු මොඩල් කියලා මේ කතන්දරේ අපි රෙවෙනියු මොඩල් කතන්දර කියවෙන්නේ නෑ අපි ඒක කිව්වා ඉතින් බය වෙන්න දෙයක් නෑ right moving from the pure brick type to brick and click business model what is the most significant challenge to ABC business. Explain the answer. අහන්නේ pure brick වර්ගයේ සිට brick and click ව්‍යාපාර ආකෘතිය වල ව්‍යාපාර ආකෘතිය එතන ආකෘතිය කියනවා බලා ගන්න. ව්‍යාපාර ආකෘතිය කරා යෑමේදී ABC books ව්‍යාපාරයට අනන්‍ය වූ වඩාත්ම සැලකිය යුතු අභියෝග මොනවද කියලා අහනවා. මෙතනට පොඩි ඉංගියක් දෙනවා. ඉංගියට අහු වෙන්න එපා. මාර්ගගතව අලුත් පොත් විකිණීම සමග සසඳන්න කියලා. ඒතර එතන ආන්සර් එක විදිහට බලාපොරොත්තු වුණේ මෙන්න මෙහෙම මම සිංහල මාධ්‍ය දරුවන්ට කියවන්නම්. Customers being reluctant to buy second-hand books online as they do not have ability to inspect the quality. ඔයගොල්ලෝ දන්නවා පරණ පොත් ඇතුලේ වේයෝ කන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් වෙන්න පුළුවන් හින්දා මිනිස්සු පොඩ්ඩක් බයයි ගන්න. හේතුව පොතේ තත්වය දන්නේ නැති නිසා. ඉතින් ඒක හිතලා ලියන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ඔන්ලයින් වල එකම ප්‍රශ්න තමයි නේද? බලන්න විදිහක් නැහැනේ. බලන්න හොඳට විදිහක් නැහැ. ඒතර පොතේ පොතක් නේ කියනද පොතේ තත්වය බලාගෙන විදිහක් නැති නිසා පිටු කැඩලා තියෙන බල වේව කාලා තියෙන බල ඒ හින්දා ගන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි මේ having to compare against the online selling new books e-books තියෙන්න පුළුවන් නේද? මිනිස්සු මේ පරණ පොත් ගන්නවා මොනවට අර e-book එක ගන්නවා අර අලුත් පොත්. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්නෙට ඒ විදිහට උත්තර දෙන්න සිංහල මාධ්‍ය දරුවන්ට මෙන්න මෙහෙම පිළිතුර ලියා ගන්න.
ඔබට ලියන්න පුළුවන්. පාවිච්චි කරන ලද පොත්වල ගුණාත්මක බව මාර්ගගතව දැන ගැනීමට පාරිභෝගිකයාට හැකියාවක් නොමැති නිසා මිලදීමට පසුබට වීම. මේකේ මම ෆොටෝ එකක් ගහලා ඔයගලට දාන්නම් සිංහල මාධ්‍යයට. මාර්ගගතව අලුත් පොත් අලෙවි කරන්නා වූ සමාගම් සමග තියෙනවා තරඟකාරීත්වයක්. ඒ කියන්නේ කම්පෙයාර් කරනවනේ. එතකොට new books e-books එක කම්පෙයාර් කරන්න පුළුවන්. ඒ හින්දා යන්න වෙනවා. ඊළඟට අපි අහන විදිහ බලමු ඊළඟට මෙන්න මෙහෙම ඇහුවොත් බයක් වෙන්න දෙයක් නැහැ. බිස්නස් ටයිප් කියලා දීලා බිස්නස් ටයිප් කියලා මෙතන දීලා ඒගොල්ලන් දීලා තියෙනවා මොකද්ද කියලා. right? ඒතර බය වෙන්න පොඩ්ඩක්වත් ඕනේ නැහැ. right? අතන දැන් මේ පාරත් ඒ විදිහට මේ බය වෙන්න එපා කින්ද. right. මෙතන අහන්නේ ඕගලන්ගෙන් අහනවා මේ මෙතනදී ඔයාට මේකෙදී අර 17 නම් තදටම මේ සිනාරියෝ එකත් එක්ක සම්බන්ධ කරලා දෙන්න කිව්වා. මේකේ නම් B2C කියන්නේ මොකද්ද? Between ABC book and the customer. Between business and customer හරි වචනේ පුතාලා ලියන්න online electronically කියන එක. එහෙම තමයි පුරුදු කරගන්න ඕනේ. හොඳ උත්තරයක් නේ ලියමු. 17 හරි strictly බැලුවා. 19 අඩු වුණා. අපි ඉතින් හොඳටම ලියමු. මොකද්ද? මේක ලියන්න ඕනේ B2C කියන්නේ business එකක් සහ customer කෙනෙක් අතර කියන එකනේ. එහෙනම් ඔයා ලස්සනට ලියන්න මේක පුතේ. selling book sales by ABC book to the customer through internet. එහෙම ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම උත්තර තියෙනවා. B2B between ABC book and another business through internet. මම ආසයි complete answer එකක් ලියනවට. B2B between individual customers. ඒ කියන්නේ ABC customer company එකේ customers ලා දෙන්නේ පොතක් විකුණනවා. මෙයා නිමල් විකුණනවා කමල්ට. එතකොට through internet. right? අන්තිම ප්‍රශ්නේ අහනවා සිංහල මීඩියම් එකත් බලා ගන්න ABC පුත් සමාගම පාවිච්චි කරන ලද පොත් වාණිජ්‍ය විද්‍යාපරිසර සලහා දීර්ඝකරණ යෝජනා කරනවලු B2B ද B2C ව්‍යාපාරය ගැන මොනවාද කෙටියෙන් පැහැදිලි කරන්න කියලායි තියෙන්නේ. ඊට පස්සේ ABC books පුද්ගලික සමාගමට ඔවුන්ගේ යෝජිත ව්‍යාපාර වෙළඳපොළ තුළ අනුගමනය කළ හැකි ඉහත එක මේක ඔබ විසින් සඳහන් කළ ආදායම් ආකෘතිය හැර වෙනත් ආකෘති ඔන්න ඔය කතන්දරේ ආකෘති කතන්දරේ මෙතන ඔන්ලයින් ආකෘතියක් කියලානේ මුලදී කිව්වේ අංක 1 කියන්නේ මාර්ගගත අලවිය නැත්නම් විකිණීම කියන එක තමයි දුන්නේ ලකුණු. අපි විකිණීමකට ලකුණු අරන් දුන්නා. right? online sale online මෙතන දුන්න සිංහල මීඩියම් මාර්ගගත අලවිය වෙළඳාම විකිණීම. ඒ තුනටම ලකුණු දුන්නා. ඒ වචන තුනටම ලකුණු දුන්නා. sales වලට. එතකොට ඉංග්‍රීසි මීඩියම් නම් online sales. එතකොට මොනවාද අපිට දෙන්න පුළුවන් ඊට අමතරව advertising revenue advertising model එකක් විදිහට. ඒ කියන්නේ advertisements දාන්න පුළුවන්. subscribe කරන්න පුළුවන් එකක් විදිහට. right? ඒ වගේම transaction fees විදිහට. ප්‍රචාරක උපක්‍රමයක් ලෙස උපකාරකයක් නැත්නම් දැන්වීම් ආකෘතියක් ලෙස දෙක ග්‍රාහකත්වයෙන් ග්‍රාහකත්වයේ මතකයි නේද අර වෙබ්සයිට් එකක් දාලා subscribe කරලානේ අතුලට යන්න පුළුවන් වෙන්නේ එහෙම. තුන්වෙනි එක ගනුදෙනු වලින් අය කිරීම කොමිස් මුදලක් ගැනීම ඒ වගේ ගන්න පුළුවන්. කමිෂන් හරි නැත්නම් ඒ අදාළ transaction fee එකෙන් ගන්නත් පුළුවන්. ඔන්න ඕක ඒගලන්ට මේ online හරහා මේ වෙළඳාම් කිරීමේදී මේ මෙතන අහන්නේ හොඳට කියවන්න ප්‍රශ්නේ other than the revenue model mentioned in one what are the other revenue models other suitable revenue models subscribe කළා සල්ලි හම්බ කරන්න පුළුවන් advertisements දාලා හම්බ කරන්න පුළුවන් transaction fee එකේ කොමිස් එකක් ගන්න commission එකක් කරහා හම්බ කරන්න පුළුවන් right
ඔය ටික තමයි අපේ දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. අන්තිම ප්‍රශ්නේ. ඒක උත්තරේ දාන්නේ මම මෙතන. මෙතන. Identify and write down the possible way to make payment. ඔක අහන්නම පුළුවන් කපුතේ. මෙන්න මේවා උත්තර ගන්න පුළුවන්. ණයපත්, ඒ කියන්නේ credit card, debit card, payment gateway, electronic payment ඒක දාන්න පුළුවන්. Through e-banks, internet banks දාන්න පුළුවන්. ලකුණක් හම්බ වෙනම. Through transaction through mobile phones or mobile cash way එහෙම දාන්න පුළුවන්. වඩා හොඳ උත්තරයට යන්න පොතේ credit card, debit card, payment gateway එහෙම දාන්න. අන්තිම ප්‍රශ්න සිංහල මාධ්‍යයට බලා ගන්න. ගෙවීම් සිදු කළ හැකි ආකාරයක් කියලා කියන්නේ බය වෙන දෙයක් නෑ. අන්තිම ප්‍රශ්නේ යෝජිත ව්‍යාපාර වෙළඳපොලේ දත්ත පොත් ප්‍රකාශන සමාගම් වලට තම ව්‍යාපාර සඳහා භාවිතා කළ හැකි වන්නේ කෙසේදයි කෙටියෙන් උන්න නියම ප්‍රශ්න. මේක තමයි හොඳම ප්‍රශ්න. මේ පොත් සමාගමේ පොත් මිලදී ගන්න කස්ටමර්ස්ලාගේ හැටියට මට කියන්න පුළුවන් වැඩියෙන් මූව් වෙන්නේ මොන පොතද? එතකොට ඒක තමයි අපිට දෙන්න පුළුවන් උත්තරේ publisher. කියවන ප්‍රශ්නේ briefly explain how publishing companies can use the proposed e-commerce marketing data අන මතකද අපි කතා කරා මේ data අරගෙන ඒවා analyze කරලා summarize කරලා සල්ලි හම්බ කරන කට්ටියක් ගැන කතා කරා මතකයිද? හරි. Analyze through analyzing high demand books, analyze purchase trend, analyze customer preferences. ලියා ගන්න උත්තරේ ඉහළ ඉල්ලුමක් ඇති පොත් පිළිබඳ විශ්ලේෂණයන්ගෙන් මිලදී ගැනීම රටා පිළිබඳ විශ්ලේෂණයන් දැනුම් දෙන්න පුළුවන්. පාරිභෝගිකයන්ගේ ඉහළ රුචිකත්වය පිළිබඳ ඔය ටික MCQ වලට එන්න පුළුවන් ඔය ආන්සර්ස් ටික. ඒක මෙතන මම දාලා නැහැ. මම මේකට ඒක අප්ලෝඩ් කරලා ඔයගලන්ට එවන්න. මොකද ඊළඟ අවුරුද්දේ මාකින් ස්කීම් එකෙන් ප්‍රශ්න හැදෙනවා. ඒක මතක තියාගන්න. මේ දැන් ඔයගලන් මෙතනින් 3ක් දීලා තිනවා. එකක් මතක අනිත් දෙක මතක කරන්න නම් එපා. මාකින් ස්කීම් එක තමයි හරියට නිකන් නිරයක වගේ ඊළඟ අවුරුද්දේ පේපර් එකට. මම විශ්වාස කරන්න මේ උත්තර ප්‍රශ්න බවට පත් වෙලා එන්නේ. right? ඒකෙද මම ඒ පිටු ටික ෆොටෝ ගහලා දාන්නම්. සිංහල මාකින් ස්කීම් එක මම ස්කෑන් කරන්නම් කළා එකක් අප්ලෝඩ් කරන්නම්. එතකොට 2019 ගැන අවධානයෙන් ඉන්න ඔයගලා. මම අද මෙතනින් නතර කරනවා. හැබැයි පුතාලා උත්තර ලියන්න ඕනේ ප්‍රශ්න වලට. එතකොට හරි.